නමස්කාර වේවා බුදුරුවනට සෑමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සෑමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සෑමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සෑමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද නවන් පුර පස්වලොස්වක පුන් පොහෝ දවසයි. අපගේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝ සිදුවීම් සිහිපත් කිරීම පිණිස අද පුන් පොහෝ දවසත් අපිට සුවිශේෂී වෙනවා. අද සිට මාස 3ක් ඇවැමෙන් වෙසක් පුන් පොහෝ දවස උදා වෙන්නේ. වෙසක් පුන් පොහෝ දවසට 3 මාසයකට කලින් අපගේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අත්හල වදාලේ අද වගේ පුන් පොහෝ දවසක. විශාලා මහනුවර චාපාල චෛත්‍යස්ථානයේදී බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද ස්වාමින් වහන්සේ සමගින් වැඩ සිටි මොහොතක ආනන්ද ස්වාමින් වහන්සේට දේශනා කළා, පින්වත් ආනන්ද, මේ ලෝකේ යම් කිසි කෙනෙක් සතර ඉර්ධිපාද දියුණු කරලා තියෙනවා නම්, ඒ කියන්නේ ඡන්ද චිත්ත විරිය විමංශා කියන සතර ඉර්ධිපාද දියුණු කරලා තියෙනවා නම්, අන්නේ ශ්‍රාවකයාට කැමැතිනම් ආයුෂ කල්පයක් හෝ ඊට මදක් වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ආනන්ද, තථාගතයන් වහන්සේත් ඡන්ද චිත්ත විරිය විමංශා මනාකොට දියුණු කරලා තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේත් කැමතිනම් ආයුෂ් කල්පයක් හෝ ඊට මදක් වැඩියෙන් ජීවත් වෙන්න පුළුවන් කියනවා. නමුත් ඒ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේට සිහියට ආවේ නැහැ ආරාධනා කරන්න. ස්වාමීනි භාගතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා කියලා ආරාධනා කරන්නට සිහියට ආවේ නැහැ. තථාගතයන් වහන්සේ නමක් බුද්ධ කෘත්‍ය අවසන් වුණාට පස්සේ අනාරාධිතව ආයුෂ් කල්පයක්ම වැඩ සිටින්නේ නැහැ. ආරාධිතවමයි වැඩ සිටින්නේ. ඉතින් ඒ මොහොතේ ආනන්ද ස්වාමින් වහන්සේට දෙවෙනි වතාවෙත් ඒ කාරණේ සිහිපත් කළා. තුන්වෙනි වතාවෙත් සිහිපත් කළා. නමුත් ආනන්ද ස්වාමින් වහන්සේට කල්පනාවට ආවේ නැහැ බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් ආනන්ද, එහෙනම් විවේකයේ පිනිස ඔබට අවස්ථාව තියෙනවා. ආනන්ද ස්වාමින් වහන්සේ වනයේ ගසක් යට භාවනා කරන්න ගියා.
ඒ මොහොතේ ස්ථානයට මතු වුණා පාපී මාරයා. මතුවලා කියනවා සුගතයන් වහන්සේ පිරිනිවෙනසේක්වා. තථාගතයන් වහන්සේ පිරිනිවෙනසේක්වා. ඒ වෙලාවේ මතක් කරලා දෙනවා නේරංජනා නදී තීරයේ උරුවෙල් දනව්වේ වැඩ වාසය කරන කාලෙදී මේ විදිහටම මාරයා පැමිණිලා බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්න ආරාධනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තේ නැහැ. වදාලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ධර්මදර විනයදර සුපේසල ශික්ෂාකාමී වෙනකම් මේ ශාසනය පිහිටවන්න දක්ෂ වෙනකම් පරවාද අනුන්ගෙන් එන මතවාද චෝදනා තර්ක විතර්ක මර්ධනය කරන්න දක්ෂ වෙනකම් බුදුසසුන පිහිටනකම් තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන්නේ නැහැ කියලා. නමුත් දැන් මාර්යා මතක් කරනවා ස්වාමිනී භාගතුන් වහන්සේ දැන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ධර්මදරයි විනයදරයි සුපේසල ශික්ෂාකාමී ඒ වගේම බුද්ධ ශාසනයේ පිහිටවන්නට ආරක්ෂා කරන්න දක්ෂයි. ඒ නිසා සුගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පානාසේක්වා. බුදුරජාණන් වහන්සේට දැන් ඊට පෙර ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ආරාධනාව ලැබුණෙත් නැහැ. දැන් මාරායාචනාව පෙරටු වුණා. බුදුරජාණන් වහන්සේ පාපී මාරයාට කියනවා එම්බා පාපී මාරය ඔබ මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. අද සිට 3 මාසයක් ඇවෑමෙන් තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වෙනවා. ඒ නිසා ඔබ ඒ සඳහා වෙහෙස වෙන්න අවශ්‍ය නැහැ කිව්වා. බොහෝම සතුටින් මාරයා අතුරුදහන් වෙලා ගියා. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ සිහිනුවණින් යුක්තව තමන් වහන්සේ අදිෂ්ඨාන කරගෙන සිටි ආයු සංස්කාරය යුද සැට්ටයක් ගලවලා දානවා වගේ බුදුරජාණන් වහන්සේ අතහැර දැම්මා. ඒ ආයු සංස්කාර අත්හැරියට පස්සේ බුද්ධ ශරීරයට තථාගතයන් වහන්සේට සාමාන්‍ය ලෙඩ දුක් වලින් ඇති වෙන වේදනා ඇති වෙන්න පටන් ගන්නවා. ඉන් අනතුරුව මරණය දක්වාම තථාගත ශරීරය වෙනස් වෙගෙන යනවා. කඩා වැටෙනවා. ඉතින් අන්න ඒ නිසා ආයු සංස්කාර අත්හල වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ වයස අවුරුදු 80යි. ඒ මොහොතේ මේ මහ පොළොව කම්පා වුණා. තදින්ම කම්පා වෙලා ගියා. ආනන්ද ස්වාමින් වහන්සේ කම්පා වීම දැනිලා බුදුරජාණන් වහන්සේගෙන් කරුණ විමසද්දි තමයි දැනගත්තේ තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරියා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා ස්වාමිනී භාගතුන් වහන්සේ කල්පයක් වැඩ සිටිනසේක්වා කියලා. නමුත් ප්‍රමාදයි. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ නමක් තමන් වහන්සේගේ ජීවිතය වෙනුවෙන්වත් අතහැරපු දෙයක් නැවත ගන්නෙ නැහැ කියලා. ඊට පස්සේ සිදුුනේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමට ඒ පිරිනිවන් පෑම දකින්නට මේ ලෝකයට සූදානම් වීම පමණයි. දෙවියනුත් මිනිසුනුත් භික්ෂූන් භික්ෂුණීන් උපාසක උපාසිකාවන් ඒ ආරංචිය දැනගත්තේ අද වගේ දවසක රාත්‍රියේ. එදා ඒ රාත්‍රියේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවට භික්ෂු සංඝයා රැස් කරවලා මේ පණිවිඩය දේශනා කළා. ඒ මොහොතේදී බුදුරජාණන් වහන්සේ වදාළේ තමන් වහන්සේගේ වයස මුහුකුරා ගිහින් තව සුළු කාලයක් ජීවත් වෙන්නට තියෙන්නේ. පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං.
තව සුළු කාලයක් ජීවත් වෙන්නට තියෙන්නේ. පහය වූ ගමිස්සාමි කතම් මේ සරණ මත්තන. මා විසින් ඔබ අතහැරලා දාලා යනවා. මා වෙත පිළිසරණ සකස ගත්තා. බුදුරජාණන් වහන්සේ වෙත පිළිසරණ සකසගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරලා බුද්ධ කෘත්‍ය අවසන් වෙලා 80 වැනි වියේහිදී ආයු සංස්කාර අතහැරියේ අද වගේ දවසකයි. ඒ වගේ ආයු සංස්කාර අත්හල දවසට 3 මාසයකට පස්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වුණා. එතකොට මේ විශාලා මහනුවර සිදු වුණු මේ සිදුවීමෙන් පස්සේ කුෂිනාරා නුවර බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම දක්වා මේ 3 මාසයේ ගත වුණේ විශාලාවේ සිට කුෂිනාරාවට බුදුරජාණන් වහන්සේගේ පාගමන සිදු වෙන්නටයි. ඒ අතරතුර බොහොම කෙටි ගමන් තිබුණේ බුදුරජාණන් වහන්සේට. බොහෝ අවස්ථාවල විවේක අරන් තියෙනවා. විවේක අරගෙන බොහෝ අවස්ථාවල ධර්මය දේශනා කරලා තියෙනවා. ඒ සෑම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ වදාළ දහම් කරුණවල බහුතරයක්ම රැස් වෙලා තිබුණේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම පිළිබඳවයි. සීලෙන් භාවිතා කරන ලද සමාධිය මහත්ඵලයි මහානිසංසයි කියලා වදාලා. සමාධියෙන් භාවිතා කරන ලද ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි කියලා වදාලා. නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ වදාළේ සීල සමාධි ප්‍රඥා එකිනෙකේ උපකාර අරගෙන දියුණු කර ගැනීම පිළිබඳ තියෙන වටිනාකමයි. සීලය වෙනම සමාධිය වෙනම ප්‍රඥාව වෙනම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධියට උපකාරයේ පිණිස සීලය දියුණු කරනවා. ඊළඟට ප්‍රඥාවේ උපකාරයේ පිණිස සමාධිය දියුණු කරනවා. සියලු සංස්කාරයන් අනිත්‍යයි. නැසී වෙනසී යනවා. ඒ නිසා අප්‍රමාදීව කුසල් දහම් වැඩි යුතුයි. ඒ අවසන් බුදු වදන් වාතලයට නිකුත් වුණු ඒ කාල පරිච්ඡේදය ආරම්භ වුණේ නවම් පුන් පොහෝ දවසකයි. අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා නම් බුදුරජාණන් වහන්සේව මුණ ගැසීමෙන් යම් සතුටක් ඇති වෙනවා නම් ඒ වගේමයි ඒ මුණ ගැසීමෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වුණොත් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම දක්වාම ප්‍රයෝජනයක් ගන්න බැරි වුණොත් ඒ පිරිනිවන් පෑම සැලවීම විශාල පරාජයක් කල්තියා සිදුවුණු අහිමිවීමක් වගේ දැනෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේව මුණ ගැසිලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මය අවබෝධ කළා නම් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමත් සියලු සංස්කාරයන්ගේ නැසී වෙනසී යාමමයි කියලා ඒ ශ්‍රාවකයාට සිහි වෙනවා. ප්‍රමුඛවම සිහි වෙන්නේ ඒ කාරණාව. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕනේ අපේ ජීවිතේ තවමත් ධර්මය අවබෝධ නොවූ සිතක් නම් තියෙන්නේ. තවමත් හඬන වැළපෙන ස්වභාවයෙන් තෙත්තුණු සිතක් නම් තියෙන්නේ. තවමත් අවිද්‍යාවත් තෘෂ්ණාවත් කැටි වෙලා ගිය ඒ තුලින්ම සකස් වෙන සංස්කාර වලින් පිරුණු සිතක් නම් තියෙන්නේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මරණයට පෙර අවබෝධ කරන්නට යම් මහන්සියක් ගන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි සියලු දෙනාට ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස භාවනා කිරීම පිණිස මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම අතීත යුගයක ඉස්මතු වුණු අවුරුදු
දහස් ගානකට කලින් ඉස්මතු වුණු බොහොම ලස්සන දහම් කාරණයක් අපි සිහිපත් කරගන්නට කල්පනා කරලා තියෙනවා. මේ දේශනාව මේ දහම් කාරණාව අඩංගු වෙන්නේ ඛුද්දක නිකායේ සුත්ත නිපාතය කියන ග්‍රන්ථ රත්නේ. ඛුද්දක නිකායේ සුත්ත නිපාතය බුදුරජාණන් වහන්සේගේ දේශනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සහ ශ්‍රාවකයන් අතරත් ප්‍රාතිහාර්යයෙන් බුදුරජාණන් වහන්සේ නිර්මිත බුදුරජාණන් වහන්සේ නමක් සමගත් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ගිහි උපාසකයන් අතරත් ඇති වුණු සංවාද සහ බුදුරජාණන් වහන්සේ තනියම දේශනා කළ දෙසුම් අඩංගු ගාථා වශයෙන් තියෙන කොටසක් සුත්ත නිපාතය කියන්නේ. සුත්ත නිපාතය කියන ග්‍රන්ථ රත්නය ඛුද්දක නිකායට අයිති. එහි පරිවර්තනයත් අපගේ ගුරු දේවයන් වහන්සේ නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ පොත් වහන්සේගේ සූත්‍ර ගණනාවකින් අපි අද සිහිපත් කරන්නේ කග්ගවිසාන සූත්‍රයේ තියෙන ගාථාවක්. මේ ගාථාව පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිසා තමයි මේ ලෝකයට ප්‍රකාශ වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේට ගෞතම බුදුරජුන්ට කලින් මේ ගාථාව මේ ලෝකෙට හෙළිදරව් වුණා. පසේ බුදුරජාණන් වහන්සේලා වෙතත් ඒ කාලේ හිටපු මිනිසුන් වෙතත්. නමුත් මේ ගාථා සැඟ වෙලා ගියා කාලයක්. ඒ කාලේ මේ ගාථා දේශනා කළ බවට නැවත මේ ලෝකෙට ප්‍රකාශ කළේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ වදාළ බැවින් මෙය පසේ බුදුරජාණන් වහන්සේලාගේ භාෂිතයක් වගේම බුද්ධ භාෂිතයකුත් වෙනවා. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේලා මේ දේශනාවේදී හඳුන්වන්නේ මේ කග්ගවිසාන නමින්. කග්ගවිසාන කියලා කියන්නේ මේ කඟවේනගේ තනි අඟට. කග්ගවිසාන කියන්නේ කඟවේන නෙමේ, කඟවේනගේ තනි අඟට. කඟවේනිකුගේ තනි අඟට පසේ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඒ තනි අඟ හුදකලාවේ තියෙන නිසා. ඒ කියන්නේ කඟවේන වතුර බොන්න ගියත්, තනකොළ කන්නට ගියත්, විවේකීව හිටියත්, කොහොම හිටියත් කඟවේනත් එක්ක යන්නේ එක අඟයි. කඟවේනගේ මේ හිස මැදින් නළලෙන් මතුවෙච්ච තනි අඟක් තියෙනවා. කඟවේන කියන්නේ අශ්වයෙක් වගේ සතෙක් හිමාල වනයේ ජීවත් වෙන්නේ. ඉතින් මේ කඟවේනගේ අඟ වගේ පසේ බුදුරජාණන් වහන්සේලා හුදකලාවේ වාසය කරන නිසා තමයි මේ උපමාව පසේ බුදුරජාණන් වහන්සේට යොදලා තියෙන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩි වශයෙන්ම හුදකලාවේ වාසය කරන්න කැමතියි. වැඩි වශයෙන්ම නිරෝධ සමාපත්තියේ වාසය කරන්න කැමතියි. ඒ දින 7ක් නිරෝධ සමාපත්තියේ හිටියට පස්සේ 7 වෙනි දිනේ තමයි නැවත දාණය ගන්නෙ. ඒ වගේ අවස්ථාවක උතුරු කුරු දිවයිනට හරි දඹදිව තලයට හරි පිණ්ඩපාතේ වැඩම කරලා ආහාර දානේ වශයෙන් ලබාගෙන එක්කෝ දඹදිව තලයේදී දානේ වළඳනවා, නැත්නම් හිමාලයට ගිහිල්ලා දානේ වළඳනවා. පසේ බුදුරජාණන් වහන්සේලා එකවර බොහෝ ප්‍රමාණයක් පහළ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් නම් එකවර එක බුදුරජාණන් වහන්සේ නමයි. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා එකවර 2 9 100 9 500 9 පවා පහළ වෙච්ච යුග තිබිලා තියෙනවා. දැන් ඉසිගිලි සූත්‍රයේදී අපි දැන කියාගත්තේ 509ක් පසේ බුදුරජාණන් වහන්සේලා වාසය කළාතීත කියන කාරණාව.
එතකොට මෙන්න මේ වගේ මේ පසේ බුදුරජාණන් වහන්සේලා වාසය කරන්න තෝරගන්න හිමාල පර්වත ප්‍රාන්තය පවා බොහොම විශේෂයි. දැන් හිමාලය කියන්නේ අපිට හිමාලය කියපු ගමන්ම සිහියට එන්නේ හිම. හිම පිරුණු සීතල තියෙන ජීවත් වෙන්න අපහසු පරිසරයක් වගේ තමයි එකපාරටම මතක් වෙන්නේ. නමුත් මේ ප්‍රදේශයේ තියෙනවා මේ හිම නැති වෙලා තියෙන හිම නැති ගස්වැල් තියෙන බොහොම සුන්දර වනාන්තර ප්‍රදේශයක්. මේ හිමාලය කියන්නේ බොහොම සුන්දර පළාතක්, සුන්දර ප්‍රදේශයක්. සාමාන්‍ය මිනිසුන්ට මුළු ජීවිත කාලයටම දැක ගන්නට ලැබෙන්නේ නැති මේ ලෝකේ පහළ වුණු එදා මෙදා තුර මිනිස්සු ඉපදුනා නම් ඒ මිනිසුන්ගෙන් පසේ බුදුවරු රහතුන් වහන්සේලා ඒ වගේම 이르දිමත් ඍෂිවරු එහෙම නැත්නම් තථාගතයන් වහන්සේලා පමණක් දැකගත්ත ඊ타ත්ම දුර්ලභ සුන්දර ප්‍රදේශ තියෙනවා. කෝටි ගණන් මිනිස්සු පහළ වෙන්නේ නැති. නමුත් මේ ප්‍රදේශ දැකලා නැති ජීවිත විදියට මරණයටපත් වෙනවා. ඉතින් මේ හිමාල වනයේ අපි අහලා තියෙන ප්‍රධානම විලක් තමයි අනවතප්ත කියන විල. ඒ වගේම මේ හිමාල වනයේ තියෙන අනවතප්ත කියන විල වගේම විශාලත්වයෙන් යුක්ත තවත් විල්. ඒ විල් තමයි මේ කර්ණමුණ්ඩ කියලා විලක් තියෙනවා. ඊළඟට මන්දාකිනි කියලා විලක් තියෙනවා. ඊළඟට සිංහ ප්‍රපාත කියලා විලක් තියෙනවා. ඊළඟට රතකාල කියලා විලක් තියෙනවා. ඊළඟට කුණාල කියලා විලක් තියෙනවා. කුණාල කියන විල අසල තමයි අර කුණාල පක්ෂීන් වාසය කළේ. ජාතක කතාවක බලලා ඇති. මේ විල් ඔක්කොම එක සමානයි. ඊළඟට තව ජාතක කතාවක් තියෙනවා චද්දන්ත කියන හස්ති රාජයා වාසය කළ 8000ක් හස්තීන් පිරිවරාගෙන දල 6ක් සහිත හස්ති රාජීන් වාසය කරන ප්‍රදේශයක් තමයි චද්දන්ත කියන විල්තෙර. ඒ චද්දන්ත කියන හස්තීන්ගේ දැන් සාමාන්‍ය හස්තීන්ගේ එක පැත්තකින් එක දලයයි ඉන්නේ. චද්දන්ත කියන වර්ගයේ හස්තීන්ගේ එක පැත්තකින් දල 3ක් එනවා. දෙපැත්තෙන්ම දල 6යි. ඉතින් මෙන්න මේ සුන්දර විල් දැන් මේ සාමාන්‍ය මිනිස් වාසය කරන ප්‍රදේශවල තියෙන්නේ විල දිහා බලනකොට පේන්නේ මඩ පේන්නේ. නමුත් මේ හිමාල වනයේ තියෙන විල්වල විල දිහා බලනකොට ජලය පේනවා. විල දිහා බලනකොට අහස පේනවා. විල දිහා බලනකොට තරු පේනවා. විල දිහා බලනකොට බොහොම නිදහසේ සැරිසරන මාළුන් පේනවා. ඒ වගේම ඊ타ත්ම විශාල සුන්දර සුවඳ හමන මල් පේනවා. මේ දියේ පිපෙන මල්. එතකොට ඒ වගේ බොහොම සුන්දර පරිසරයක තමයි මේ විල් පිහිටා තිබෙන්නේ හිමාල වනයේ. ඉතින් මේ විල් අසලට සාමාන්‍ය මිනිසුන්ට විශේෂ හැකියාවන් සහිත මිනිසුන්ට ඇර සාමාන්‍ය අයට යන්න අපහසුයි. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රදේශ හුදකලා වාසයේ පිණිස කැමැති ශ්‍රමණයන් වහන්සේලා තෝරගන්නේ. ඉතින් මේ අතරේ තියෙන බොහොම වැදගත් විල් තෙරක් තමයි අනවතප්ත කියන විල. මේ විල පිළිබඳ අපිට අහන්න ලැබෙන මුල්ම සිදුවීම තමයි මහා මායා දේවිය සිහිනය දකින අවස්ථාව. බෝසතාණන් වහන්සේගේ පිළිසිඳ ගැනීමේ සිහිනය දකිද්දී දේවීන් වහන්සේ දකින්නේ සතරවරම් දෙවිවරුන් සයනය අහසින් අරගෙන ගිහිල්ලා අනවතප්ත විල් තෙර ළඟ තියලා මහා මායා දේවියට නාන්නට සලස්සනවා. එතකොට අපිට අපේ මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව අහන්න ලැබෙන මේ පුංචිම වයසේදී අපිට අහන්න ලැබෙන විලක් අනවතප්ත විල. මේ අනවතප්ත විල තියෙන්නේ විශාල පර්වත කිහිපයකට මැදිව තමයි අනවතප්ත විල තියෙන්නේ.
එක පර්වතයක් තමයි සුදස්සන කියන පර්වතය. අනවතප්ත විලේ එක සීමාවක තියෙන්නේ. මේ සුදස්සන කියන මේ සුදස්සන කූටය කියන පර්වතේ සම්පූර්ණයෙන්ම රත්තරන් වලින් හැදිලා තියෙනවා. උඩ බොහෝ මතු පිට තැන්වල හිම පිරීලා තියෙනවා, හිම වැහිලා තියෙනවා. අභ්‍යන්තරයේ තියෙන්නේ රත්තරන් වලින් හැදිච්ච පාෂාණ, රත්තරන් මිශ්‍ර පාෂාණ. ඒ වගේම තව පර්වතයක් තියෙනවා. ඒකේ නම තමයි චිත්‍රකූට පර්වතය. චිත්‍රකූට පර්වතයේ හැදිලා තියෙන්නේ නොයෙක් වර්ගයේ මැණික්. එක පැත්තක ගත්තොත් රතු පාට මැණික් තියෙනවා. තව පැත්තක ගත්තොත් කහ පාට මැණික් පතුරු මැණික් ගල් මැණික් කුළුණු තියෙනවා. මෙන්න මේ විදිහට විවිධ වර්ගවල මාණික්යන්ගෙන් සුසැදි පර්වතයක් තමයි මේ චිත්‍රකූට කියන පර්වතය. ඒ වගේම මේ පර්වතේ මේ පර්වත ප්‍රාන්තයේ අසල තියෙනවා අංජන වර්ණ අඳුන් පැහැති කාලකූටය කියලා පර්වතයක්. ඒ පර්වතයේ තියෙන පාෂාණ අඳුන් වර්ණයෙන් යුක්තයි. කළු පැහැයට හුරු වර්ණයක් තියෙනවා. ඒකට කියන්නේ කාලකූටය. එතකොට මොනවද මේ පර්වත තුනේ නම? සුදස්සන කූටය, චිත්‍රකූටය, කාලකූටය. ඊළඟ කූටය තමයි ගන්ධමාදන කූටය. ගන්ධමාදන කූටය පස් බොහෝ තියෙන කූටයක්. පස් වර්ග සෑහෙන තියෙනවා. පස් පිරිලා. ඒ නිසාම ගස් තියෙනවා. බොහෝ ගස්, බොහෝ යටි රෝපණ වලින් පිරුණු වැල් තියෙන මල් පිපුණු කූටයක් තමයි ගන්ධමාදන කූටය. ගන්ධමාදන කූටේ අභ්‍යන්තරයට වෙන්න කොයිතරම් මේ පස සාරවත්ද කියන්නේ මේ මුං ඇටවල වගේ පාටක් තියෙනවා අභ්‍යන්තරයට වෙන්න. ඒ වගේම තමයි ගන්ධමාදන කියලා කියන්නේ නොයෙක් වර්ගවල සුවඳින් පිරීලා තියෙන නිසා. උතුරු දෙසට නහය හරවගෙන ඉන්නකොට එක සුවඳක්. නැගෙනහිර දෙසට නහය හරවගෙන ඉන්නකොට තව සුවඳක්. ඊළඟට දකුණට නහය හරවද්දී තව සුවඳක්. හිටගෙන ඉද්දී තව සුවඳක්. ඉඳගෙන ඉද්දී තව සුවඳක්. විවිධ ආකාරයේ මල් සුවඳ, ගස් වලින් එන සුවඳ, කඳවල් වලින් එන සුවඳ පිරී ගිහිල්ලා තියෙන කූටයක් තමයි ගන්ධමාදන කූටය. ගන්ධමාදන කූටයයි සුදස්සන කූටයයි අතර තියෙන කූටය තමයි කෛලාස කූටය. කෛලාස කූටය අද ටිබෙට් රට පැත්තෙන් ගියාම දැක ගන්න පුළුවන්. ටිබෙට් රටේ මානසවිල පැත්තට ගියාම කෛලාස කූටය දැක ගන්න පුළුවන්. මානසරෝවර කියලාද කියන්නේ. මානසවිල ළඟට බොහොම ලස්සනට කෛලාස කූටය වෙනවා. කෛලාස කූටය රිදී පර්වත වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒ නිසා හිමින් වැහුණට පස්සේ එක අවස්ථාවක මේ සුදු හිරු රශ්මියට කෛලාස කූටේ රිදී පාටට අදටත් පේනවා. ඡායාරූප බලන්න හොයලා ඔබ අදටත් කෛලාස කූටය ඒ ආකාරයෙන් පේනවා. ඒ වගේම කහ පාටට මේ හිරු බැස යන වෙලාවට කහ පැහැයෙන් හිරු රැස් වැටෙනකොට අර රිදී පැහැයත් එක්ක වැදිලා කහ පාටට ගිනි කඳක් වගේ, ගිනි ජාලාවක් වගේ පේන්නේ කෛලාස කූටය. ඉතින් මෙන්න මේ කෛලාස කූටයත්, සුදස්සන කූටයත්, චිත්‍රකූටයත්, කාලකූටයත්, ගන්ධමාදන කූටයත් කියන මේ පර්වත පහ මැද තමයි අනවතප්ත විල තියෙන්නේ. මේ පර්වත පහ මැද අනවතප්ත විල තියෙන්නේ. මේ පර්වත පහ මැද තියෙන අනවතප්ත විල දෙසට මේ සුදස්සන කූටය උකුස්සෙකුගේ හොටක් වගේ නැමිලා තියෙනවා. උකුස්සෙකුගේ හොටක් වගේ නැමිලා තියෙන නිසා මේ හිරු මුදුන් වෙන වෙලාවක මුදුන් හිරු රැස් අනවතප්ත විලට වැටෙන්නේ නැහැ. මුදුන් හිරු රැස් වැටෙන්නේ නැති නිසා තමයි ඒ විලට අනවතප්ත කියලා කියන්නේ. ඒ විලට මේ පෘථුවිය හරහා මේක හිමාලය පැත්තේ තියෙන්නේ උතුරු ඉන්දියාවේ උතුරට වෙන්න.
ඉතින් සමහර කාලවල තියෙනවා මේ සූර්යා දකුණින් වෙන්නට වගේ ගමන් කරනවා. අන්න ඒ වගේ කාලවල වලදී මේ පැත්තෙන් වැටෙන සූර්ය රශ්මිය සුදස්සන ඊළඟට කෛලාස කූට අතරින් ඊළඟට කාලකූට ගන්ධමාදන අතරින් චිත්‍රකූට කාලකූට අතරින් මේ විදිහට මේ කඳු අතරින් හරස් අතට වැටෙන ආලෝකය තමයි අනවතප්ත විලට වැටෙන්නේ. ඒ කෙලින් වැටෙන්නේ නැතිව හරස් අතට ආලෝකය වැටෙන නිසා මේ අනවතප්ත විල බොහෝම ලස්සනට නිල් පාටින් නිල් මණිකක් වගේ ජලය දිලිසෙනවා. බොහොම ලස්සනයි ඒ නිසා. ඉතින් මේ අනවතප්ත විලේ පෑන් පහසු වෙන්නේ පසේ බුදුරජාණන් වහන්සේලාත් රහතන් වහන්සේලාත් 이르දිමත් ඍෂිවරුනුත් පමණයි. සිත දියුණු කරගත්තේ නැති සාමාන්‍ය කෙනෙකුට මේ ප්‍රදේශයට ඇතුල් වෙන්නත් බෑ වගේම ඒ විල ඉඳුල් වෙන්නෙත් නැහැ. ඉතින් ඒ විලෙන් පෑන් පහසු වෙන්නේ අතීතයේ පෑන් පහසු වුණේ පසේ බුදුරජාණන් වහන්සේලා. ඒ වගේම රහතන් වහන්සේලා. ඒ වගේම අදටත් හිත දියුණු කරගත්ත 이르දිමත් අය සිටිනවා නම් ඒ අයටත් අනවතප්ත විලාසවලට ගිහින් පෑන් පහසු වෙන්න පුළුවන්. මේ අනවතප්ත විලේ නෙළුම් පිපෙනවා. එයින් තමයි අනවතප්ත විල හඳුන ගන්න තියෙන්නේ. මොකද හිමාල ප්‍රදේශයේ විශාල විල් තියෙනවා. දැන් මානසරෝවර කියන විලෙත් නෙළුම් පිපෙන්නේ නැහැ. නමුත් අනවතප්ත කියන විලේ නෙළුම් පිපෙන නෙළුම් දඬු සහිත මල් පිපෙන තැනක් විදිහට බොහොම ප්‍රසිද්ධයි. ඒ වගේම මේ අනවතප්ත විල මේ විල අවට ඇතැම් බොහෝ දෙවිවරු ඒ වගේ මේරිදිමත් යක්ෂයින් මේ විලාවට බොහෝ විනෝදෙන් ක්‍රීඩාවෙන් ගත කරන කාල තියෙනවා. මේ විල්තර හතර දිසාවේ විශේෂ සත්ව වර්ග හතරක් ජීවත් වෙනවා. එක දිසාවක මේ විල්තරේ ජීවත් වෙන්නේ සිංහයින්. බොහෝ සිං මේ හිමාල සිංහෙන් ජීවත් වෙනවා. තව දිසාවක ජීවත් වෙනවා හස්ති රාජයින්. තව දිසාවක ජීවත් වෙනවා අශ්වයින්. තව දිසාවක ජීවත් වෙනවා වෘෂභ රාජයින්. මේ දිසා හතරෙන් අනවතප්ත විලට එකතු වෙන ජලය විලෙන් එළියට ගලනවා. ඒ දිසා හතරෙන් එකතු වෙන ජලය මේ ඒ කියන්නේ අහසින් වැස්සෙන් එහෙම එකතු වෙන ජලය හිමදිය වෙලා එකතු වෙන ජලය විලෙන් එළියට දිසා හතරෙන් ගමන් කරන නිසා ඒ දිසාවන් වල ජීවත් වෙන සත්තුන්ගේ නමින් තමයි ඒ ජල දොරටු නම් කරලා තියෙන්නේ. සිංහයෝ ජීවත් වෙන ප්‍රදේශයෙන් ගලාගෙන යන ජල දොරටුවට කියන්නේ සිංහ මුඛය කියලා. ඊළඟට අශ්වයන් ජීවත් වෙන ප්‍රදේශයෙන් ජලය උතුරලා යනකොට මේ පැත්තට කියන්නේ අශ්ව මුඛය කියලා. හස්තීන් ජීවත් වෙන පැත්තෙන් ජලය උතුරනකොට ඒකට කියන්නේ හස්ති මුඛය කියලා. ඊළඟට වෘෂභයෙන් ජීවත් වෙන පැත්තෙන් ජලය ගලද්දී ඒකට කියන්නේ ගෝමුඛ කියලා. මෙන්න මේ දිසා හතරෙන් ජලය සිව් දිසාවටම ගලාගෙන යද්දී මේ දිසාවේ මේ ජලයේ තියෙන මේ අනවතප්ත විලේ ජලය නැගෙනහිර දිසාවෙන් ගලාගෙන ගිහිල්ලා දැන් කඳු මුදුනක තියෙන්නේ. මේ කඳු මුදුන් පහක් මැද ඒ වගේම විශාල උසක තියෙන මේ විල. ඒ නිසා මේ විලෙන් වැටෙන ජලය විල වටා ගමන් කරලා තුන් වතාවක් නැගෙනහිරින් පිට වෙන ජලය තුන්වරක් පල්ලම දිගේ විල වටා ගමන් කරලා නැගෙනහිර පැත්තෙන් මුහුදට ගලාගෙන යනවා. උතුරින් පිට වෙන දොරටුවෙන් ජලය පිට වුණාට පස්සේ අනිත් ගඟට වැටෙන්නේ නැතුව තුන් වතාවක් ගමන් කරලා උතුරින් එළියට යනවා. ඊට පස්සේ බටහිරින් පිට වෙන ජලයත් අනිත් ගඟවල් දෙකටම වැටෙන්නේ නැතුව තුන් වතාවක් ගමන් කරලා බටහිරින් මුහුදට වැටෙනවා. මේ මුහුදට වැටෙන්න යන ගමන මේ කියපු විල් තුනේම ඒකේ මේ ගඟවල් තුනේම තියෙන්නේ
උතුරු දිශාවේ ජල ධාරාවත් ඒ වගේම නැගෙනහිර දිශාවේ ජල ධාරාවත් බටහිර දිශාවේ ජල ධාරාවත් විලෙන් නිකුත් වුණාට පස්සේ ගමන් කරන්නේ පොළොව යටින්. පොළොව අභ්‍යන්තරයෙන් ගිහිලා තමයි මුහුදට අපි නොදන්නා තැන් වලින් පිට වෙලා යන්නේ. අනවතප්ත විලේ දකුණු දිශාවෙන් පිට වෙන ජල ධාරාව තමයි දකුණු දිශාවෙන් අනවතප්ත විල වටාර වගේම මහ පොළොවෙන් 3 වතාවක් ගමන් කරලා ඉන් අනතුරුව පහළට යොදුන් ගණනාවක් ඇදගෙන වැටිලා විශාල දියැලි නිර්මාණය කරගෙන ඇවිත් ගංගාවන්ට බෙදිලා යනවා. ගංගා යමුනා අචිරවතී සරබූ මහී කියන ගංගාවන් විදිහට බෙදිලා ඉන්දියාව හරහා ගලාගෙන ගිහිල්ලා මහා සාගරයට වැටෙන්නේ අනවතප්ත විලේ දකුණු දිශාවෙන් එළියට එන ජල ධාරාවයි. ඉතින් ඒ ජල ධාරාවන් 4 අනවතප්ත විලෙන් උතුරා යනකොට කවදාවත් සිඳෙන්නේ නැති බොහොම පිරිසිදු සුපිරිසිදු ජලයේ කැටි වුණු විලක් විදිහට අනවතප්ත විල හඳුන්වන්න පුළුවන්. අනවතප්ත විලට සීමා වුණු පර්වතයක් තමයි ගන්ධමාදන කියන කූටය. ගන්ධමාදන කියන කූටේ නන්දමූලක කියන පර්වත මුදුනක තැනිතලා බොහොම විශාල ඉඩකඩක් තියෙන තැනිතලා පර්වත මුදුනක පිහිටලා තියෙනවා මංජූසක කියලා වෘක්ෂයක්. විශාල වෘක්ෂයක් මංජූසක නමින් මේ ගන්ධමාදන කියන පර්වතයේ තමයි ඒක තියෙන්නේ. නන්දමූලක කියන පර්වත ප්‍රාන්තේ. මේ මංජූසක කියන වෘක්ෂය බොහොම දැවැන්ත විශාල බොහෝ ආයු කාලයක් සහිත වෘක්ෂයක්. මේ මංජූසක කියන වෘක්ෂයේ මුල් ගිහිලා තියෙනවා මේ පොකුණු වලට. මේ මුදුනේ තියෙන පුංචි පුංචි පොකුණු වලට මුල් ගිහිලා තියෙනවා. මංජූසක කියන වෘක්ෂයේ අතුරු ඉකිලි වල ඉඳලා පොළොව මතු පිට තියෙන මුල් සහ පොළොව යට තියෙන මුල් කියන හැම තැනකම මල් පිපෙන ස්වභාවයේ ගහක් තමයි මංජූසක කියන වෘක්ෂය. යම් කිසි මුලක් ජලය ඇතුලෙන් ගිහිලා තියෙනවා නම් දියේ පිපෙන මලක් විදිහට මේ මල එළියට එනවා. යම් කිසි මුලක් පොළොව යටින් තියෙනවා නම් පොළොවෙන් මතුවෙන මලක් විදිහට මේ මල් එළියට එනවා. ඒ වගේම කඳෙන් මල් පිපෙනවා. අතු ඉතිරි රිකිලි වල මල් පිපෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ නොවුනත් මේ වෘක්ෂයේ මල් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලෙට මේ වෘක්ෂයේ මල් බොහෝ කොට පිපෙනවා. පිපිලා ඉතිරිලා යන ආකාරයට මේ වෘක්ෂයේ මල් පිපෙනවා පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලෙට. මේ වෘක්ෂය අසල සෑම කාලෙකම පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් පනවපු ආසන තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් උන්වහන්සේලා වෙනුවෙන්ම පැන වූ අසුන් කිහිපයක් මේ වෘක්ෂයේ වටා තියෙනවා. දැන් අදටත් ඇති. මේ වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා නැහැ. මොකද බුද්ධ කාලයක් තියෙන නිසා. නමුත් මංජූසක වෘක්ෂය තියෙනවා. ඒ ආසනක් තියෙනවා. ඉතින් යම් කිසි පසේ බුදුරජාණන් වහන්සේ නමක් හෝ කීප නමක් පහළ වුණාට පස්සේ මේ වෘක්ෂය අසලට හමු වෙලා එකතු වෙලා තමයි ඒ වෙනකොට ලෝකේ පහළ වෙලා හිටපු අනෙක් පසේ බුදුරජාණන් වහන්සේලාව දැන හඳුනගන්නේ. ඒ වෘක්ෂය වටා වැඩ සිටීමින් තමයි පසේ බුදුරජාණන් වහන්සේලා පොහොය කරන්නේ, උපෝසත කර්මය කරන්නේ. දැන් භික්ෂුන් වහන්සේලාට පොහොය කරන්න සීමා මාලක තියෙනවා වගේ පසේ බුදුරජාණන් වහන්සේලා උපෝසත කර්මය කරන්නේ මංජූසක වෘක්ෂය වටා. ඒ මංජූසක වෘක්ෂය වටා රැස් වෙන පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් යම් දවසක අලුත් පසේ බුදුරෙක් පහළ වුණොත් ඒ අලුත් පසේ බුදුරජාණන් වහන්සේගෙන් පරණ පසේ බුදුවරු අහනවා ඔබ වහන්සේ ධර්මය අවබෝධ කළේ කොහොමද? අන්න ඒ වෙලාවේ ගාථාවකින් ධර්මය අවබෝධ කරපු ආකාරය දේශනා කරනවා. අන්නේ ගාථා තමයි මේ කග්ගවිසාන සූත්‍රයේ තියෙන්නේ. එතකොට කග්ගවිසාන සූත්‍රයේ තියෙන ගාථා බොහෝමයක්ම වගේ මංජූසක කියන වෘක්ෂය ළඟ
දේශනා වුණු ගාථා. එතකොට මේ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ලෝකේ බොහෝම විස්මිත පරිසරයක තමයි ගෙවි යන්නේ. ඒ වගේම තමයි ඔබට හිතා ගන්න පුළුවන් දැන් ඇයි පසේ බුදුරජාණන් වහන්සේලා ගන්ධමාදනයේම තෝරගත්තේ ජීවත් වෙන්න. මොකද සාමාන්‍ය මිනිසුන්ට එන්න පුළුවන් තැනක් නෙමෙයි. 이르දිමතුන්ටම පමණයි. දෙවිවරුන්ට යන්න පුළුවන්. අවසර ලත් දෙවිවරුන්ට. නැත්තම් පසේ බුදුරජාණන් වහන්සේලා හුදෙකලාවේ භාවනාවෙන්ම වාසය කරන්නේ. මේ මංජූසක වෘක්ෂයට. මේ මංජූසක වෘක්ෂයේ තියෙන්නේ නන්දමූලක කියන පර්වතයේ තියෙනවා ලෙන් තුනක්. මැණික් වලින් සැකසුණු පර්වතයක තියෙන ලෙනක්. ඊළඟට රත්තරන් වලින් සැකසුණු පර්වතයක තියෙන ලෙනක්. රිදී වලින් සැකසුණු පර්වතයක තියෙන ලෙනක්. මෙන්න මේ ලෙන් තුනට මැදි වෙන්න තමයි මේ මංජූසක වෘක්ෂය තියෙන්නේ. බොහොම ලස්සන පරිසරයක්. දැන් අපි මේ හිමාල වනයේ ගස්වැල් ලස්සන දැකලා නැති නිසා හිතාගන්න අමාරුයි වචන කිහිපයකින් කොහොම මේක තියෙන්නට ඇද්ද කියලා. එනමුත් පසේ බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේලාගේ විමුක්තිය සාක්ෂාත් කරගෙන ඒ පරිසරයේ ජීවත් වෙලා පිරිනිවන් පෑවා. මීට අවුරුදු 2600 ගානකට 600කට කලින් අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම නමින් මායාදේවියගේ කුසේ පිළිසිඳ ගන්නට දවසකට පෙර මාතංග නම් වූ පසේ බුදුරජාණන් වහන්සේ නමක් හිමාලයේ වාසය කරලා හෙට දවසේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගන්න බව දෙවිවරු දැනගත්ත නිසා දෙවිවරු ගිහින් පසේ බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි හෙට දවසේ සිට ආරම්භ වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ යුගයයි. අබුද්ධෝත්පාද කාලය අද රාත්‍රියෙන් අවසන් වෙනවා කියලා. ඒ වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ආයුෂය බලනකොට දැනගත්තා හරියටම තමන් වහන්සේගේ ආයුෂත් අවසන්. ඒ මොහොතේ උන්වහන්සේ 이르දියෙන්ම වැඩම කළා මහා ප්‍රපාත කියන හිමාලයේ කෙළවරේ තියෙන විශාල මේ ප්‍රපාතයක්. ඒ ප්‍රපාතේ මුදුනට. එතන තමයි පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන්න තෝරගන්න තැන. මාතංග පසේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට යනකොට ඊට කලින් හිටපු පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු පිරිනිවන් පෑවට පස්සේ ඉතුරු වුණු ශරීරේ 13 වහන්සේලා ඒ කඳු මුදුනේ වැඩ හිටියා. ඉතින් මාතංග පසේ බුදුරජාණන් වහන්සේ පැරණි පසේ බුදුරජාණන් වහන්සේගේ සිරුර මහා ප්‍රපාතයට පෙරලලා එතන වැඩ හිටිමින් මනා සිහිනුවණින් යුක්තව පිරිනිවන් පාවදාලා. එතකොට ඒ මාතංග පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අස්ති ධාතුන් සහිත ශරීරය මහා ප්‍රපාත කඳු මුදුනේ තවමත් තියෙනවා. ඊළඟ පසේ බුදුරජාණන් වහන්සේ එතනට පැමිණෙනකම්. ඉතින් ඒ විදිහට පසේ බුදු යුගයක් අවසන් වෙලා බුද්ධෝත්පාද යුගයක් පහළ වුණාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ අමතක කළේ නැහැ පසේ බුදුරජාණන් වහන්සේලාගේ ලෝකය මේ වත්මන් යුගයට විවරණය කරන්නට විස්තර කරන්නට. ඉතින් ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ බොහෝ සිදුවීම් දේශනා කරලා ඉස්මතු කරලා දීලා තියෙනවා. සිහිපත් කරලා දීලා තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා හමුවේ පින් කරගත් අයගේ ජීවිතත් පසේ බුදුරජාණන් වහන්සේලාට නොයේක් හිරිහැර කරලා පවු කරගත් ජීවිතත් ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේලා ජීවත් වුණු හැටිත් පසේ බුදුරජාණන් වහන්සේලා පිරිනිවන් පාන හැටිත් පසේ බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය ගැනත් මේ ගාථා තියෙන ආකාරයට දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඉස්මතු කළපු නිසා අපිට මේ ගාථා රත්නයන් අහන්නට ලැබුණා. මේ ගාථාව එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කළ ගාථාවක්. මේ ගාථාව මෙහිමයි.
සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා ස්නේහන්වයන් දුක්ඛමිදං පහෝති ආදීනවං ස්නේහජං පෙක්කමානෝ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ගාථාවක්. මේ ගාථාවට මුල් වෙන්නේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ පසේ බුද්ධත්වයට පත් වෙන්න හේතු වෙන කාරණාවයි. මේ පසේ බුදුරජාණන් වහන්සේගේ සිදුවීම බොහොම ප්‍රසිද්ධ කතාවක්. බොහොම පෙර පින් තියෙන රාජකුමාරයෙක්. පසේ බුදුරජාණන් වහන්සේලා ගැන තියෙන සෑම විස්තරයක්ම වගේ රාජකුමාරවරුන්ගේ විස්තර. ඒ පසේ බුදු බවට පත් වෙන්නේ බොහෝ පෙර පින් තියෙන අය නිසා. බොහෝ පෙර පින් තිබුණු රාජකුමාරයෙක් මිනිස් ලෝකේ ඉපදෙනවා. බොහෝ පෙර පින් තියෙන සසරේ බොහෝ සෙයින් මේ පසේ බුද්ධත්වයේ පිණිස වෘතයන් සමාදන් වෙලා වාසය කළ නිසා ඒ රාජකුමාරයාගේ සිත සාමාන්‍ය ගිහි ජීවිතයට නැඹුරු වෙන්නේ නැහැ. කොයිතරම් නැඹුරු නොවුනද කියන්නේ මේ රාජකුමාරයා කුඩා කාලේ කිරි දෙන්න එනවනම් අම්මා බලා ගන්න එනවනම් මේ රාජකුමාරයාගේ මාලිගාවේ ඉන්න මේ දරුවෝ බලා ගන්න කාන්තාව කිරිමවුරු ඒ කුමාරයා අඬනවා. කිසිම කාන්තාවකට අල්ලන්න දුන්නේ නැහැ. ඇල්ලුවොත් අඬනවා. ඊට පස්සේ මේ රජතුමාට බිසවට බොහොම වෙහෙස වෙන්න සිදු වුණා. පස්සේ මේ කුමාරයාව පෝෂණය කරන්න. පිරිමි අය විදිහට වෙස්වලාගෙන පිරිමි ඇඳුම් ඇඳගෙන ඇවිල්ලා තමයි කිරිපෝලා තියෙන්නේ. මේ විදිහට බොහෝ කාලයක් ජීවත් වුණාට පස්සේ තරුණ වෙනවා. උදකලාවේ ඉන්නවා, උයනට ගිහිල්ලා තනියම ඉන්නවා. ඒ වුණාට මේ සාමාන්‍ය ගිහි කෙනෙක් වගේ නෙමෙයි. බොහොම වෙනස්. නමුත් මේක රජතුමාට බොහෝ කල් තියාගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. රජතුමා සුදුසු වයස ආවට පස්සේ උත්සාහ කරා විවාහයක් කරලා දෙන්න. ඒක සාර්ථක වුණේ නැහැ. ඊට පස්සේ මේ බ්‍රාහ්මණවරු මේ නොයෙක් අය ඇමතිවරු ලව්ව බොහෝ උපක්‍රම කළා. ඒක අවස්ථාවක මේ කුමාරයාට ඇහෙන්න ගීතයක් කාන්තාවක් ලවා ගීතයක් මේ ගයන්න සලස්සනවා. කුමාරයා ඊට කලින් ඒ වගේ ගීත අහලා තිබුණේ නැහැ. ඊට පස්සේ කවුද මේ ගීත ගයන්නේ කියලා අහනකොට මේ තමයි කාන්තාව කියලා කියනවා. ඊට පස්සේ කුමාරයා ඇමතිවරුන්ට බැනලා එලව ගන්නවා. කිසි කෙනෙක් එක්කන් එන්න එපා කියලා. අන්තිමට මේ වදෙන් පොරෙන් බේරෙන්න බැරිකමට කුමාරයා මොකද කරන්නේ? අර කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලී කුමාරයා කාලේ කළා වගේම දෙයක් කරනවා. රත්තරන් වලින් රූපයක් හදලා ගිහින් දෙනවා. මෙන්න මේ වගේ ලස්සන කෙනෙක් හම්බුනොත් ගෙනත් දෙන්න. එතකන් වචනයක්වත් කියන්න එපා කියලා පැත්තකට වෙලා හුදෙකලාව හිටියා. ඊට පස්සේ මේ බ්‍රාහ්මණවරු මේ රජතුමා බ්‍රාහ්මණ පිරිසකට පවරනවා මේ කටයුත්ත. පවරලා කියනවා බොහොම ඉක්මනින් මේ රූපයට සමාන කුමාරිකාවක් හොයාගෙන ඉන්න ඕනේ. එහෙම වුණොත් ඇතෙබ්බරට ධනෙ දෙනවා කියලා. බ්‍රාහ්මණවරු කල්පනා කරා රූපය බොහොම ලස්සනයි. එහෙනම් අපි මේ රූපය අරගෙන දකුණු ඉන්දියාවට ගියාට වැඩක් නැහැ. මේ රූපය අරගෙන සමහරලාට ලංකාවටත් එන්න නැතු ඇති. ඊට පස්සේ මේ බ්‍රාහ්මණවරු කතා වුණා අපි මේ රූපය අරගෙන යමු මදුරටට. මදුරට තියෙන්නේ පාකිස්තානේ. අද පාකිස්තානේ. ඉස්සර ඒක ඉන්දියාවටයි තියෙන්නේ. පාකිස්තානේ තියෙන ප්‍රදේශයක් මේ රාජ්‍යයක් තමයි මේ මදුරට කියන රාජ්‍යය. මේ මදුරටට කෙලින්ම ගියා මේ ප්‍රදේශේ ප්‍රසිද්ධයි ලස්සන මිනිසුන් ජීවත් වෙනවා කියලා. අන්නේ ප්‍රදේශයට ගියාට පස්සේ ඒ බලාපොරොත්තු වුණා වගේම රූපයක් ලැබුණා රන් රූපයට සමාන. පණිවිඩයක් යවනවා රජවාසලට.
කුමාරයාටත් දැනගන්න ලැබෙනවා. කුමාරයාගේ කන් දෙකට ඇහෙනකොට රත්තරන් රූපයට සමාන කුමාරිකාවක් මුණ ගැහුණා කියලා ඒ කුමාරයාට ආසාවක් ඇති වෙනවා බලන්න. අන්න එතනදී තමයි වෙනස් වෙන්නේ. දැන් පිප්පලි කුමාරයාට ඒක උනේ නැහැ. දැන් මේ කුමාරයාට ඇති වෙන ආසාවක් බලන්න. කොච්චර කැමැත්තක් ඇති වුණාද කියන්නේ දැම්ම පිටත් වෙන්න ඉක්මනටම එන්න කියනවා. ඊට පස්සේ මේ රජතුමා ඒක දෙතුන් ගුණයකින් වැඩි කරායි පණිවිඩේ. රජතුමා කිව්වා දැන් කුමාරයා කැමති වුණා ඉක්මනට එන්න කිව්වා. කුමාරයාගේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අතරමඟ නවතින්නත් එපා ඉන්න කිව්වා. දැන් කුමාරයා එහෙම එකක් කිව්වේ නැහැ. රජතුමා කිව්වා අතරමඟ නවතින්නත් එපා වෙලාව යනවා හිත වෙනස් වෙන්න පුළුවන් ඉක්මනට කරත් දාගෙන අරන් එන්න කියලා. දැන් පාකිස්තානයේ පැත්තේ ඉඳලා මේ අරගෙන එනවා. දවස් දෙක තුනක් මේ විදිහට රතේ තියාගෙන අරගෙන එනකොට මේ කුමාරිකාවට නවතින්න දෙන්නෙත් නැහැ කන බොන දේවල් මේ බොහොම සුළු වෙලාවක නැවතුනේ. නැවතිලා මේ නවතින්න නැතුව ආපු නිසා විශාල වෙහෙසක් ශරීරයට රාජමාලිගාවක හිටපු කෙනෙක් නිසා. ඉතින් මේ රජ කුමාරයාගේ මාලිගාවට සමීප වුණේ රාත්‍රී කාලෙක. මැදියම් රාත්‍රී වගේ තමයි මාලිගාවට ආවේ. රජතුමාට දැනගන්න ලැබුණා රත පෙරහැර ආවා. රජතුමාගෙන් විමසුවා වාසලට ඇතුල් වෙන්නද? රජතුමා කිව්වා මේ මහා රාත්‍රියේ මිනිස්සුත් නැහැ. එකපාරටම රාත්‍රී කුමාරිකාවක් ඇතුළු කරලා මිනිස්සුන්ට ඇතුළේ ඉඳන් පෙන්වන එක සුදුසු නැහැ. ඒ නිසා මේ ద్వාරයෙන් එළියේ තියෙන කුඩා මාලිගාවේ නවාතැන් දීලා උදේට මිනිස්සුන්ට පේන්නම අපි වඩම්මමු කියලා උපදෙස් දුන්නා. ඉතින් එදා ඇතුළට එන්න දුන්නෙත් නෑ එළිය මාලිගාවේ රාත්‍රියේ හිටියා. ඒ වෙනකොට බොහෝම වෙහෙසටපත් වෙලා බොහෝම අපහසුයෙන් හිටිය කුමාරිකාව රැය පහන් කරගන්න බැරි වුණා. ඉරුදා වෙන්නටත් කලින් මරණයටපත් වුණා. වෙහෙස වැඩිකමට. ඉතින් උදෑසන මේ ආරංචිය රාජකුමාරයා දැන් බලාගෙන ඉන්නවා කුමාරිකාව වෙනකම්. ඇමතිවරු ඇවිල්ලා රාජකුමාරයාට කියනවා කුමාරයාණෙනි පණිවිඩය නම් ඒ තරම් සුබදායි නෑ. ඒ වුණත් අපි හෙටම මේ රත්තරන් රූපේ ආයිත් පිටත් කරලා යවන්න කතා වෙලා තියෙන්නේ. ඔබතුමා පොඩ්ඩක්වත් කනගාටු වෙන්න එපා. මේ වගේ කුමාරිකාව එක්කෙනෙක් හිටියා නම් තව එක්කෙනෙක් ඉන්නම ඕනේ. ඒ නිසා අපි හෙට මේක පිටත් කරන්න කතා වෙලා තියෙන්නේ. ඇයි කියලා අහනවා. ඇයි මේ ආයි පිටත් කරන්නේ? ඊට පස්සේ ඇමතිවරු කියනවා කුමාරයාණෙනි මේ කුමාරිකාව වෙහෙසටපත් වෙලා වැඩිකමට ඊයේ රාත්‍රියේ මරණයටපත් වෙලා. දැන් ඒක අහපු ගමන් මේ කුමාරයා සිංහාසනය අල්ලගෙන එහෙමම සිංහාසනේ ඉඳගත්තා. හිස තියාගත්තා සිංහාසනේ හේතු වෙන තැනට. අහස දිහා බලාගත්තා. දැන් කුමාරයා කල්පනා කරනවා දැන් ඇමතිවරුන්ටත් තේරුණා මේ දුකටපත් වුණා කියලා. ඇමතිවරුන් සනසන්න දේවල් වටේ ඉඳගෙන කියනවා එකක්වත් කුමාරයාට ඇහෙන්නේ නැහැ. කුමාරයා කල්පනා කළා ඇයි මට මේ දුක ආවේ මගේ හිතට? මම ඉපදිලා මෙච්චර වයසක් වෙනවා. අද වෙනකම් මට මෙහෙම දුකක් ආවේ නැහැ. ඇයි අද මට මේ දුක ආවේ? ඊට පස්සේ කල්පනා කළා මේ කුමාරිකාව ගැන දැනගෙන මම සතියක් දෙකක් වගේ බොහොම පුංචි කාලයක්. ඊට කලින් ඒ ප්‍රදේශයේ රාජ්‍යයේ ඒ කුමාරිකාව මේ අසනීපෙන් නැත්තම් වෙන ලෙඩකින් මැරුණත් මම දන්නෙත් නෑ. එහෙනම් මට මේ දුකක් නෑ. නොදන්නා කෙනෙක් කොච්චර ලස්සන වුණත් නොදන්නා තැනක මිය ඇදුනාට පස්සේ මට දුකක් නෑ. එහෙනම් ඇයි අද මට දුක? කුමාරයා කල්පනා කළා. කුමාරයාට සිහිපත් වුණා මේ කුමාරිකාව ගැන මට කන් දෙකෙන් අහන්න ලැබුණා. ඇස් දෙකෙන් දැකලා තිබුණේ නැහැ. කන් දෙකෙන් අහන්න ලැබුණා. කන් දෙකෙන් අහන්න ලැබුණු ශ්‍රවණ මාත්‍රයෙන්ම
මට ඒ කුමාරිකාව ගැන සෙනෙහසක් ඉපදුනා. රූපේ දකින්නෙත් නැතුව. එකිනෙකා සමග කතා කරන්නෙත් නැතුව. අතින්වත් අල්ලන්නෙත් නැතුව. කන් දෙකෙන් අහන්න ලැබුණු පමණකින්ම සෙනෙහසක් ඉපදුනා. ඒ ඉපදුණු සෙනෙහස නිසායි අද ඒ ජීවිතේ නැති වුණා කියලා අහන්න ලැබුණට පස්සේ මට දුකක් ඉපදුනේ. එහෙනම් මේ කනින් අහන්න ලැබුණු දේ කෙරෙහි සෙනෙහසක් ඉපදුනොත් ඒ හේතුවෙන් දුක සකස් වෙනවා. දැන් කුමාරයා කල්පනා කරනවා එහෙනම් ඇසින් බලන්න ලැබෙන දේ කෙරෙහිත් සෙනෙහසක් ඉපදුනොත් ඒ දේ නැති වෙනකොට දුක හට ගන්නවා. නාසයෙන් විඳින්න ලැබෙන දේ කෙරෙහි සෙනෙහසක් ඉපදුනොත් ඒ සුවඳ වෙනස් වෙනකොට දුක හට ගන්නවා. දිවට දැනෙන රසය කෙරෙහි සෙනෙහසක් ඉපදුනොත් ඒ රසය වෙනස් වෙනකොට දුක හට ගන්නවා. කයට දැනුණු පහස කෙරෙහි සෙනෙහසක් ඉපදුනොත් ඒ පහස නැති වෙනකොට දුක හට ගන්නවා. මනසට සිතුණු සිතවිල්ලක් කෙරෙහි සෙනෙහසක් ඉපදුනොත් ඒ සිතවිලි වෙනස් වෙනකොට දුක හට ගන්නවා. එහෙනම් මේ ඇස, කන, නාසය, දිව, කය, මනස වෙතට අරමුණු වෙන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, සිතවිලි කෙරෙහි තණ්හාවක් හටගත්තොත් ආශාවෙන් හිටියොත් ඒ දේවල් වෙනස් වෙද්දී දුක හට ගන්නවා. කුමාරයා කල්පනා කළා මේ දේවල් වල වෙනස් නොවන දෙයක් තිබිය හැකිද? කුමාරයාට සිහිපත් වුණා, වැටහෙන්න ගත්තා. ඇසට පේන හැම රූපයක්ම වෙනස් වෙමින් යනවා. ගස්වැල් පවා, මහ පොළොව පවා, ඇලදොල ගංගා පවා, මිනිස් ශරීර පවා කාලයත් එක්ක වෙනස් වෙලා යනවා. මේ දේවල් පේන ඇස පවා වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකේ වෙනස් වීම තියෙනවා. ඇයි වෙනස් වෙන්නේ? හේතුන්ගෙන් හටගත්ත නිසා. හේතු නැති වෙද්දී හේතුව වෙනස් වෙද්දී වෙනස් වෙනවා. එහෙනම් මේ ලෝකේ සකස් වුණු සියලු දේවල් වෙනස් වෙන්නේ හේතුන්ගෙන් හටගෙන ඒ හේතු වෙනස් වෙන නිසායි. ඒ නිසායි විපරිණාමයටපත් වෙන්නේ. දැන් කුමාරයා කල්පනා කරනවා. S2 රාජශාලාවේ සීවිලිම දෙසට යොමු කරගෙන. මෙහෙම කල්පනා කරගෙන යනකොට කුමාරයාට වැටහුණා හේතුන්ගෙන් සකස් වුණු සියල්ල හේතු නැතිවීමෙන් නැති වී යනවා. ඒක සත්‍යයි. මේ වෙනස් වෙන දේ කෙරෙහි තණ්හාවෙන් හිටියොත් අන්න අපිට දුක හට ගන්නවා. වෙනස් වෙන දේ කෙරෙහි තණ්හාවක් තිබුණ නැත්නම් අපිට දුක හටගන්නේ. වෙනස් වෙන දේ වෙනස් වෙනවා, අපිට දුකක් නැහැ. කුමාරයා මේ ගැන නැවත නෝනින් විමසනකොට ඒ සිංහාසනයේ මතදීම ඒ රාජකුමාරයා කිසිම ගුරුවරයෙකුගෙන් ධර්මයක් ශ්‍රවණය කරන්නේ නැතුව තමන්ගේම නුවණින් මේ ලෝකේ යථා ස්වභාවයේ නුවණින් විමසලා ඒ ආසනයේ තුලදීම රාජකීය සලුපිලි ආභරණ කෙස් සහිතවම පසේ බුද්ධත්වයට පත් වුණා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා උන්වහන්සේ ඒ ආසනෙන් නැගී හිටියා. නැගී හිටපු ගමන් ඇමතිවරු කියනවා කුමාරයාණෙනි දැන් අපි කියවන්නේ කනගාටු වෙන්න එපා. අපි මේකට පිළියමක් යොදන්නම්. මෙහෙම කිව්වට පස්සේ මේ රාජකුමාරයා විදිහට දැන් පෙනී හිටින පසේ බුදුරජාණන් වහන්සේ කියනවා ඇමතිවරුනි මම තවදුරටත් රාජකුමාරයෙක් නෙමෙයි. තවදුරටත් මේ සිංහාසනේ මට අයිති නැහැ. දැන් ඇමතිවරු කල්පනා කළා රාජකුමාරයා දුක වැඩිකමට සිත වියවුල් වෙලා කියලා. ඇමතිවරු පුදුමයටපත් වුණා. ඊට පස්සේ ඇමතිවරු කියනවා නෑ ස්වාමීනි දේවයන් වහන්සේ ඔබ වහන්සේ රාජකුමාරයෙක් තමයි. ඊට පස්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේ කියනවා නැහැ.
මම විමුක්තියටපත් වුණු බ්‍රාහ්මණයෙක්. මම පසේ බුද්ධත්වයටපත් වුණා. ඇමතිවරු කියනවා ඒත් පිළිගත්තේ නැහැ. ඇමතිවරු කියනවා දේවයන් වහන්සේ ඒක වෙන්නේ කොහොමද? ශ්‍රමණයන් වහන්සේලා මේ විදිහට මේ දිගු කෙස් සහිතයි නෙමෙයි. ශ්‍රමණයන් වහන්සේලා රාජකීය සලු අඳින්නේ පළඳින්නේ නැහැ. ශ්‍රමණයන් වහන්සේලා ආභරණ ඔටුනු පළඳින්නේ නැහැ. ශ්‍රමණයන් වහන්සේලා කසාවත පුරවාගෙන හිස මුඩු කරගෙනයි සිටින්නේ. ඒ වෙලාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේ ඒ රාජකීය ශාලාවේ මදක් අහසට පැන නැගිලා ආලෝකයක් විහිදුවලා ඒ රාජකීය සලුපිලි අතුරුදහන් කරලා කසාවත පුරවාගත්ත කෙස් රැවුල් බාගත්ත පසේ බුදු වේශය ඒ පසේ බුදුරජාණන් වහන්සේට පහළ වුණා. ඒ මොහොතේ රජතුමා තැමතිවරුත් පිළිගත්තා පසේ බුදුරජාණන් වහන්සේ නමක්මයි. අන්නේ වෙලාවේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ මේ ගාථාව ඒ රාජකීය සභාවෙත් ප්‍රකාශ කරලා ඊට පස්සේ කෙලින්ම 이르දියෙන්ම වැඩම කළා ගන්ධමාදන පර්වතයට. එදා උදෑසන ඉඳලම ගන්ධමාදන පර්වතේ මංජෝසක කියන වෘක්ෂයේ විශාල මල් තොගයක් පිරීලා තිබුණා. පිපිලා තිබ්බා. ඒ නිසා ඒ වෙනකොට පහළ වෙලා හිටපු අනිත් පසේ බුදුරජාණන් වහන්සේලා දැනගෙන හිටියා අද අලුත් පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා කියලා. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් වෙන් වුණු ආසනයේ ඉඳ තියලා පසේ බුදුරජාණන් වහන්සේලා අවට වැඩ සිටියා. 이르දියෙන් අලුත් පසේ බුදුරජාණන් වහන්සේ අර ආසනයට වැඩම කළා. ඒ ආසනයට වැඩම කළාට පස්සේ පැරණි පසේ බුදුරජාණන් වහන්සේලා අලුත් පසේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ඔබ වහන්සේ මේ ධර්මය අවබෝධ කළේ කෙසේද? අන්නේ වෙලාවේ උන්වහන්සේ මේ ගාථාව වදාලා. ඒ තමයි සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා. ස්නේහන්වයන් දුක්ඛමිදම් පහෝති. ආදීනවං ස්නේහජම් පෙක්ඛමානෝ ඒකෝච්චරේ කග්ග විසාන කප්පෝ. කියන මේ මුල් ගාථා පේලි තුන කියනවා. කිව්වට පස්සේ මේ ගාථාව අනුමෝදන් වුණා පසේ බුදුරජාණන් වහන්සේලා. දැන් මොකක්ද මේ ගාථාවෙන් කියන්නේ? මේ ගාථාවෙන් බොහොම ලස්සන විස්තරයක් කියනවා මේ පසේ බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කළ ආකාරය ගැන. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා කියන්නේ අරමුණු එකතු වීමෙන් සෙනෙහස උපදිනවා. අරමුණු එකතු වීමෙන් සෙනෙහස උපදිනවා. සංසග්ග කියන්නේ එකතු වීම. අරමුණු එකතු වීමෙන් සෙනෙහස උපදිනවා. ස්නේහන්වයන් දුක්ඛමිදම් පහෝති. මේ දුක සෙනෙහසත් එක්ක පිටිපස්සෙන් එන එකක්. දුක කියන්නේ සෙනෙහසත් එක්ක පිටිපස්සෙන් එන එකක්. ආදීනවං ස්නේහජම් පෙක්කමානෝ මේ සෙනෙහසේ පවතින ආදීනවය දැනගෙන එය අවබෝධ කරලා ඒකෝච්චරේ කග්ග විසාන කප්පෝ. කඟ වේනෙකුගේ තනි අඟක් වගේ හුදකලා වාසයටපත් වුණා. ඒක තමයි ඒ ගාථාවේ තේරුම. සංසග්ග ජාතස්ස භවಂತಿ ස්නේහා. සංසග්ග කියලා කියන්නේ දැන් අද බොහොම ප්‍රසිද්ධ වචනේ තමයි මේ එකතු වීම. ඒ කියන්නේ හමු වීම, දකීම, ඇසීම, ආශ්‍රය. ඊළඟට ස්නේහා කියලා කියන්නේ ආදරය, ප්‍රේමය. ඒක තමයි සෙනෙහස කියන්නේ. සංසග්ග ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි රූප සංසග්ග. අනිත් එක තමයි සවන සංසග්ග. අනිත් එක තමයි සමුල්ලපන සංසග්ග. හතරවෙනි එක තමයි සම්භෝග සංසග්ග. පස්වෙනි එක තමයි කාය සංසග්ග. රූප සංසග්ග කියලා කියන්නේ ඇසින්,
දැකීම. ඇසින් දැකීම. එතකොට ඇසින් දැකීම නම් වූ රූප සංසග්ගය හේතු කරගෙන භවಂತಿ ස්නේහා හට ගන්නවා ආදරය. ඒ කියන්නේ ඇසින් නිතර නිතර දකින්න පටන් ගත්තොත් පුරුෂයෙක් ස්ත්‍රියක්ව ස්ත්‍රියක් පුරුෂයෙක්ව ඇසින් නිතර 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 දකින්නකම නිසාම හිතේ හට ගන්නවා ආදරයක්. ඒක තමයි මේ වදාලේ. නිතර නිතර දකින්නවා නම් නිතර නිතර ඒ රූපෙම පේනවා නම් සමහර වෙලාවට එක සැරෙන් පේන එක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහර විට ඔන්න පෙර සසරේ දැකලා පුරුද්දට මේ ජීවිතයේදී එක වරක් දෙවරක් දැක්ක ගමන් උපදිනවා. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට මේක මේ ඇසින් පේන රූපය දැක්ක ගමන් මුහුණ ශරීරය දැක්ක ගමන් ආදරය උපදිනවා. සෙනෙහස ඉපදුණා. ඒ සෙනෙහස ඉපදුණු ගමන් ඔන්න දුක සෙනෙහසට පිටිපස්සෙන් එනවා. ස්නේහන්වයන් දුක්ඛ මිදම් පහෝති. සෙනෙහස අනුව තමයි මේ දුක එන්නේ පිටිපස්සෙන්. කොහොමද දුක එන්නේ? දැන් මෙච්චර කාලයක් දැකපු නැති කෙනෙක් මුහුණ දැක්කට පස්සේ එදා ඉඳලා සෙනෙහසක් ඉපදුනා නම් දැන් නොදැක සිටීම දුකක් බවට පත් වෙනවා. එතකන් නොදැක සිටීම දුකක් නෙමෙයි. එතකන් පෙනුනෙත් නැහැ. එතකන් දැකලත් නැහැ. හැබැයි දැන් නොදැක සිටීම දුකක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ රූපය වෙන කෙනෙක් දකින්නවට කැමතිත් නැහැ. වෙන කෙනෙක් සමග දකින්නවට කැමතිත් නැහැ. එහෙම ස්වභාවිකුත් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඒ නිසා දුක හට ගන්නවා. දුක හට ගන්නවා. කොච්චර මේ දුක ව්‍යාප්ත වෙනවද කියන්නේ? ඊට පස්සේ නිතර නිතර මේ රූපේ බලන්න ඕනේ. අඩුතරමින් චිත්‍රයක් හරි ඕනේ. ෆොටෝ එකක් හරි ඕනේ. හීනෙනුත් බලන්න ඕනේ. ඒ ස්වභාවය එන්නේ කොමක් නිසාද? දැක්කට පස්සේ සෙනෙහස ඉපදුනා. සෙනෙහස ඉපදුනාට පස්සේ දුක එනවා පිටිපස්සේ. දැන් නිතර නිතර දකින්න ඕනේ. නිතර බලන්න ඕනේ. ඒ ස්වභාවය එනවා. ඒ ස්වභාවය ආවට පස්සේ බොහෝ දෙනෙක් තේරුම් ගන්නේ නැහැ මේ සෙනෙහසත් එක්ක පිටිපස්සෙන් තියෙන හේවණැල්ල දුකයි කියලා. ඒ අය තේරුම් ගන්න, ඒ අය වටහා ගන්නේ සතුටයි මා කරා ඉන්නේ කියලා. නමුත් තමා කරා පැමිණි දුක. සෙනෙහස කියන දේ හැදිලා තියෙන්නේ දුක නම් වූ ධාතුන්ගෙන්. සෙනෙහස නම් වූ ශරීරය හැදෙන්නේ දුක නම් වූ මූලික ස්වභාවයන්ගෙන්. එතකොට සෙනෙහස කියන දෙයට කැමති වෙනවා. නමුත් ලැබෙන්නේ දුක. රූපේ නොදැක සිටීමට බැරි වෙනවා. ඊට පස්සේ තමයි නොදැක ඉන්න බෑ කියලා කියන්නේ නේ. දකින්න ඕන වෙනවා. බලන්න ඕන වෙනවා. නිතර බලන්න ඕනේ. දෙවෙනි සංසග්ගය තමයි ශවන සංසග්ග. ශවන සංසග්ග කියලා කියන්නේ අර රාජකුමාරයාට සිද්ධ වෙච්ච දේ. අහන්න ලැබීම. කතාබස් කිරීම නෙමෙයි, අහන්න ලැබීම. ඒ කියන්නේ යම් කිසි පුරුෂයෙක් ගැන හරි ස්ත්‍රියක් ගැන හරි අහන්න ලැබීම හේතුවෙන් කෙලෙස් සහිතව එකතු වෙනවා ඒ අරමුණු. එකතු වෙලා සෙනෙහසක් උපදිනවා ඒ අහපු විස්තරය කෙරෙහි. සමහර වෙලාවට දැන් යාළු මිත්‍රයෝ කතා වෙවි ඉන්නකොට යම් කිසි තරුණයෙක් ගැන හෝ තරුණියක් ගැන විස්තරයක් කතා වෙනවා. කතා වෙනකොට දැකලත් නැහැ, කතා කරලත් නැහැ. මේ කතා වෙච්ච විස්තරයේ හැටියට හිතේ ඇති වෙනවා කැමැත්තක් ඒ පුද්ගලයා කෙරෙහි. හොයන්න හිතෙනවා. ඒ අහපු විස්තරේ එක්කම කැමැත්තක් ඇති වෙනවා. හොයන්න හිතෙනවා කවුද මේ? අන්න ඒකට තමයි ශවන සංසග්ග කියන්නේ. අහන්න ලැබෙත් එක ලැබීම.
දැන් අපි අහලා තියෙනවා අර නල දමයන්ති කියලා කතාව. නල කුමාරයා දමයන්තිව දැකලත් නැහැ, දමයන්ති නල කුමාරයාව දැකලත් නැහැ. ඒ වුණාට මේ දෙන්න ආදරය කරන්න පටන් ගත්තා. කවුද කපුකම කරේ? කපුකම කරේ කවුද? හංසෙක්. හංසයා මොකද කරේ? නලගේ ස්වභාවය ගැන ගිහිල්ලා දමයන්තිට කියලා එනවා. දමයන්ති ගැන ගිහිල්ලා නලට කියලා එනවා. අන්තිමට මේ දෙන්න දැකලත් නැහැ, කතා කරලත් නැහැ, සෙනෙහසක් ඉපදුනා. එතකොට බලන්න එහෙම දේවල් සිද්ධ වෙන්න පුළුවන්. අදටත් සිද්ධ වෙනවා ඇති. එතකොට මේ කන් දෙකට අහන්න ලැබෙන විස්තරය නිසා උපදින සෙනෙහසක්. ඒ සෙනෙහසත් නිකන් තියන්නේ නැහැ. ඒකටත් මේ ගාථාව අදාළයි. ස්නේහන්වයන් දුක්ඛ මිදම් පහෝති. ඒ සෙනෙහස අනුවත් පිටිපස්සෙන් එනවා කියනවා දුක. ඒ සෙනෙහස අනුවත් දුක එනවා. දැන් බලන්න අහලා සෙනෙහස ඇති වුණාට පස්සේ නල කුමාරයාට මාලිගාවේ ඉන්නත් බෑ, දමයන්ති කුමාරියට මාලිගාවේ ඉන්නත් බෑ. නින්දකුත් නැහැ, කන්නත් බෑ. ඒ ලෙඩේ හැදුනේ මොකක් නිසාද? කන් දෙකෙන් ඇහුණු දෙයට කෙලෙස් සහගතව එකතු වෙන්න ඉඩ දුන්නා. හිතේ ඉපදුනා සෙනෙහසක්, ආදරයක් දැන් ජීවිතේම වෙනස් වුණා. ලෙඩක් හැදුණු කෙනෙක් වගේ. උණ හැදුණු කෙනෙක්, ලෙඩක් හැදුණු කෙනෙක් කොහොමද ඉන්නේ? ඇඟ අප්‍රාණිකව, කන්න බොන්න පිරියක් නැහැ. ඊට පස්සේ එපා වෙලා වගේ ඉන්නේ, දොඩෝ ඉන්නේ. විකාර හීන පේනවා. අන්න ඒ වගේ තමයි මේ රෝගය හැදුනට පස්සෙත්. විකාර හීන පේනවා, දොඩවනවා, කන්නේ නැහැ, බලාගත්තත් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙවල් වල මිනිස්සුත් එක්ක හරියට කතා බහක් නැහැ. සාමාන්‍ය ගමනක් බිමනක් යන්නේ නැහැ. ලෙඩක්. මේ ලෙඩේ හැදුනේ මොකක් නිසාද? ශ්‍රවණ සංසංක. ශ්‍රවණයෙන් කෙලෙස් සහගතව අරමුණු එකතු වෙන්න දුන්නා. ඊට පස්සේ ඉපදුනා සෙනෙහස. දැන් සෙනෙහස පිටුපස්සෙන් ආපු දුක තමන්ට වද දෙනවා. තමන්ව ගිනි තියනවා. දැන් තමන්ට ගැලවෙන්න නම් සෙනෙහස අතහැරෙන විදිහට කටයුතු කරන්න ඕනේ. තණ්හාව දුරු වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. නැත්තම් ඒ දුක මතම වැටි ගිනි ගන්නවා. ඒ ගිනි දැල් ප්‍රතික්ෂේප කරන තාක්කල් ඒ ගින්නෙන් ගිනි ගන්නවමයි. නැත්තම් සිද්ධ වෙන්නේ දුක් විඳ ඒ ගින්නෙම ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඊළඟ ස්වභාවය තමයි මේ සංසග්ගය ඇතිවන සමුල්ලපන සංසග්ග. සමුල්ලපන කියලා කියන්නේ අල්ලාප සල්ලාපේ දෙනවා. ඒ කියන්නේ කතා කරනවා. ස්ත්‍රියක් පුරුෂයෙක් ස්ත්‍රියක් සමග නිතරම සමීපව කතා කරනවා. කතා බහක් ටිකක් වැඩි දුරට ඇදීගෙන යනකොට මේ කතා බහ මුල් කරගෙන හට ගන්නවා සෙනෙහස. බලන්න මේ ධර්මයේ තියෙන කාරණා කොච්චර ඇත්තද කියලා. ඒ කාරණා තුන් කාලය තුලදීම සත්‍යයක් විදිහට අපිට දකින්න පුළුවන්. දැන් බලන්න ඒ කාලේ මේ ජංගම දුරකථන තිබිලා නෙමෙයි. පසේ බුදු යුගයේ මැසේජ් යවන්න පුළුවන් වෙලා නෙමෙයි. ඊළඟට chat කරන්න පුළුවන් වෙලා නෙමෙයි. ලියුම් යවන්න පුළුවන් වෙච්ච යුගයකුත් නෙමෙයි මේ තියනවා වගේ. නමුත් ඒ කාලෙත් මේ ප්‍රශ්නේ පැහැදිලිවම අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා. අවබෝධයටපත් වුණු මුනිවරුන් පසේ බුදුරජාණන් වහන්සේගේ මුවින් නිකුත් වෙච්ච වචනේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන අවුරුදු 10 ගානකට කලින් මේ ගාථාව එලිදරව් වුණේ. පස්සේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. සිහිපත් කරලා දෙන්නේ. ඒ සිහිපත් කරලා දෙන්නේ තුන් කාලයටම අදාළ නිසා. දැන් අදටත් මේක අදාළයි. දැන් මොකද වෙන්නේ? තරුණ දරුවෙක් මේ පුතෙක් දුවෙක් එකතු වෙලා වැඩි වෙලාවක් කතා කර කර හිටියොත් මොකද වෙන්නේ? පරණ අම්මලා තාත්තලා කියනවා
මේ දෙන්න කතා කරනවා වැඩි. උපමාවක් තියෙනවා ප්‍රසිද්ධ උපමාවක්. ගින්දරයි පොළොන්නු වැඩි කිට්ටු කරන්න හොඳ නැහැ. ඒ නිසා අපි මේක පාලනය කරන්න ඕනේ කියලා පරණ අම්මලා තාත්තලා කතා වෙනවා. ඒකට හේතුව මේ සමුල්ලපන සංසග්ගය නිසා භවಂತಿ ස්නේහ සෙනෙහස උපදිනවා. කතා බහ වැඩි වීමෙන්. ඒක හොඳටම මේ ධර්මයේ විස්තර වෙලා තියෙන දෙයක්. මොකද සිහියෙන් නෙමෙයිනේ කතාව තියෙන්නේ. දැන් සිහියෙන් කතාවක් කරන හැටි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. කොහොමද සිහියෙන් කතාව කරන්නේ? මුලින්ම උත්සාහ කරනවා කතා නොකර සිටීමට. දෙවනුව කතා කරන්න සිද්ධ වුණොත් මේ මගේ නැගණිය කියලා බලනවා. මේ මගේ සහෝදරයා කියලා බලනවා. අයියා කියලා බලනවා. මගේම අයියා කියලා. ඊළඟට මේ මගේ අම්මා වගේ කෙනෙක්. මේ මගේ දුව වගේ කෙනෙක්. මේ මගේ තාත්තා වගේ කෙනෙක්. මේ මගේ පුතා වගේ කෙනෙක්. අන්න එතකොට සිහිය උපදිනවා. එතකොට තමන්ගේ සිත අර කෙලෙස් සහගතව අරමුණුත් එක්ක එකතු වෙන්නේ නැහැ. දැන් බලන්න තමන්ගේම දරුවෙක් සමග කතා බහ කරද්දී කොච්චර මිහිරි වුණත් ඒ දරුවගේ කටහඬ මව්පියන් කවදාවත් ඒ අරමුණුත් එක්ක කෙලෙස් සහගතව එකතු වෙන්නේ නැහැ. මව්පියන් කවදාවත් ඒ රූපයත් එක්ක කෙලෙස් සහගතව එකතු වෙන්නේ නැහැ. හැම මොහොතෙම හිතේ රැඳෙන්නේ මේ මගේ දරුවා, මේ මගේ පුතා, මේ මගේ දුව. අන්න එතන ඉඳගෙන කතා බහ තිබ්බා. සිහියෙන් යුක්තව අවසන් වුණා. කෙලෙස් සහගතව අවසන් වුණේ නැහැ. නමුත් යම් විදිහකින් සමුල්ලපනේ තිබුණොත්, අල්ලාප සල්ලාපේ තිබුණොත්, අවසිහියෙන් කෙලෙස් සහගතව තිබුණොත් ඒක අවසන් වෙන්නේ සෙනෙහසක් ජනිත කරවලා. සෙනෙහසක් උපද්දලා. එතකොට ඒ උපදින සෙනෙහස නිසා දුක තමන්ගේ පිටිපස්සෙන් එනවා. දුක පිටිපස්සෙන් ආවට පස්සේ දැන් කතා කරන්න ඕනේ. කතා නොකර හිටියොත් විශාල පීඩාවක් එනවා හිතට. ඊට පස්සේ වෙන්නේ දැන් කතා කිරීම නිසා සෙනෙහසක් ඇති වුණාට පස්සේ අනිත් ඒවත් අවශ්‍ය වෙනවා. ඒ තමයි කියනවා බලන්න බැයිද ඔයාව. රූප සංසග්ගේ ඕනේ වෙනවා. බලන්න බැයිද කියලා අහනවා. ඒ කියන්නේ මුලින් නොදක කතා බහ කිරීම පස්සේ බලන දෙයක් බවට පත් වෙනවා. බලන්න ඕනේ වෙනවා. ඊට පස්සේ විවිධ අරමුණු එකතු වෙනකොට බලනකොට කතා කරනකොට ටික ටික දේවල් තමන්ගේ ජීවිතයට එකතු වෙනකොට සෙනෙහස තවත් ප්‍රබල වෙනවා. දැඩි වෙනවා. දැඩි වෙන්න දුක තමන් වටා එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ පසේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සංසග්ග කියන කාරණාවේ තුන්වෙනි අංගය. ඊළඟ එක තමයි සම්භෝග සංසග්ග. සම්භෝග සංසග්ග කියලා කියන්නේ බඩු මුට්ටු හුවමාරු කර ගැනීම. පෑනක් ඉල්ල ගන්නවා. එදා දෙන්නේ නැහැ ඒක. පොතක් ඉල්ල ගන්නවා. මාසෙකින් වගේ දෙන්නේ ආපහු. ඊට පස්සේ ආයෙ එකක් ඉල්ල ගන්න වෙන විදිහට එදාට ආයි පන්ති එන්නේ නැහැ. මොකද්ද මේ වෙන්නේ? බඩු මුට්ටු හුවමාරු කර ගන්නවා. පෑන් හුවමාරු කර ගන්නවා. පොත් හුවමාරු කර ගන්නවා. නොයෙක් ඊට පස්සේ නොයෙක් දේවල් සල්ලි ණය වෙනවා බොරුවට. නොයෙක් විදිහට හුවමාරු කර ගන්නකොට මේ හුවමාරුව නිසා හැදෙනවා සම්බන්ධතාවයක්, අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක්. මේ සම්බන්ධතාවය හේතුවෙන් ටික කාලයක් යනකොට උපදිනවා සෙනෙහසක්, ආදරයක්. ඒක ඉපදුනාට පස්සේ දැන් ඒ සෙනෙහස අනුව නැවත දුක පිටුපසින් එනවා. එතකොට ඒ කාරණාවත් විපත පිණිස පවතින දෙයක්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට පස්වෙනි කාරණාව තමයි කාය සංසග්ග. කාය සංසග්ග කියන්නේ යම් විදිහකින්
වැරදීමකින් හරි අතල්ල ඇල්ලෙනවා. ශරීරයේ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ මතක් වෙනවා මේ ස්පර්ශය පහස. මතක් වෙන්න සෙනෙහස ඉපදෙනවා. අතල්ලපු ආකාරය මතක් වෙනවා. ඇඟ ස්පර්ශ වෙච්ච ආකාරය මතක් වෙනවා. දැන් ඉපදුණු සෙනෙහස නිසා දුක හට ගන්නවා. දැන් නැවත ඒ පුද්ගලයා දකින්න ඕනේ. ආයිත් අල්ලනවා නම් කියලා හිතෙනවා. එතකොට දැන් එන්නේ පිටිපස්සෙන් නැවත දුක. සතුට නෙමෙයි ඉන්නේ දුක. ඒක තමයි පස්වෙනි සංසග්ගය, කාය සංසග්ග. දැන් බලන්න මේ බුද්ධ දේශනාවල තියෙන විස්මිත ස්වභාවය තමයි නුවණින් විමස මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට සත්‍යමයි කියලා තේරෙනවා. ඒ වගේමයි මේ ධර්මය අකාලිකයි. මේ යුගයටත් ඇත්තනේ කියලා තේරෙනවා. අඩුවක් පාඩුවක් නැහැ මේ ධර්මයේ ස්වාකාතයි කියලා වැටහෙනවා. ඒ වගේම මේ ජීවිතයේදී මේක දකින්න පුළුවන් සම්දිට්ඨිකයි කියලා වැටහෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරද්දී තමා තුළින්ම මේක ගලපලා බලන්න පුළුවන් දෙයක් කියලා වැටහෙනවා. මේ ධර්මයේ ඕපනායකයි. බලන්න මේ කියපු කාරණා පහ ඒ ආකාරයෙන්ම අදටත් මේ සමාජය තුළ දකින්න පුළුවන්. රූප සංසග්ගය නිසා අදටත් සමාජයේ සෙනෙහස උපදිනවා. ශවන සංසග්ගය නිසා අදටත් සමාජයේ සෙනෙහස උපදිනවා. සමුල්ලපන සංසග්ග අල්ලාප සල්ලාපේ නිසා අදටත් සමාජයේ ආදරය උපදිනවා. සම්භෝග සංසග්ගය නිසා බඩු මුට්ටු හුමාරු කිරීමෙන් අදටත් ආදරය උපදිනවා. කාය සංසග්ගය නිසා අදටත් සමාජයේ ආදරේ ප්‍රේමය උපදිනවා. දැන් පසේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ සංසග්ගය නිසා උපදින සෙනෙහස තමන්ට සුවේ පිණිස පවතින්නේ දුක පිණිසයි පවතින්නේ. ඒ මොකද මේ සෙනෙහස සමගින් හට ගන්නවා ඉරිසියාව, මසුරුකම, ලෝභකම මේ හැමදේම මතුවෙනවා. ඒ නිසා තමන්ට සෙනෙහසක් ඇති වුණා නම් යම් දෙයක් යම් කෙනෙක් කෙරෙහි ඒ දේ අන්සතු වෙනවට කැමති නැහැ. තව කෙනෙක් දකින්නවට, තව කෙනෙක් කතා කරනවට, දැන් තමන් එක්ක තිබුණු භාණ්ඩ හුමාරුව තව කෙනෙක් එක්ක හුමාරු කරගන්නවට කැමති නැහැ. තව කෙනෙක් අල්ලනවට කැමති නැහැ. එතකොට හට ගන්නවා iriසියාව, ලෝභය, ද්වේෂය. මෙන්න මේ දේවල් එක්ක සකස් වෙන්නේ දුකමයි. ඒකයි පසේ බුදුරජාණන් වහන්සේ වදාළේ ස්නේහන්වයන් දුක්ඛමිදම් පහෝති. මේ සෙනෙහසයන් අනුව ගමන් කරන්නේ දුකයි. ඒ දුක හඳුනාගත්තා ඒ පසේ බුදුරජාණන් වහන්සේ. ඒ දුක හඳුනාගෙන පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා සෙනෙහස ඉපදුන්නේ ඇස කන නාසය දිවකය මනසට දැනෙන අරමුණු වලට කෙලෙස් සහිතව එකතු වුණු නිසා. කෙලෙස් සහිතව එකතු වුණු නිසායි මේ දුක ඉපදුනේ, සෙනෙහස ඉපදුනේ. කෙලෙස් සහිතව එකතු නොවීම පිණිස මේ ඇස කන නාසය දිවකය මනස රූප ශබ්ද ගන්ධ රස පහස සිතිවිලි වල අනිත්‍ය ස්වභාවය දකින්න ඕනේ. නැසී වෙනසී යන ස්වභාවය දකින්න ඕනේ. Tamanට සදාකාලිකවම අයිති වෙන්නේ නැහැ කියන ස්වභාවය දකින්න ඕනේ. දැන් බලන්න කොච්චර මේක සත්‍යයක්ද කියලා. දැන් ඔබ කල්පනා කරලා බලන්න අතීතේ. සිද්ධාර්ථ යශෝදරා බෝසතාණන් වහන්සේත් යශෝදරා දේවියත් සංසාරේ බොහෝ ආත්ම භාවවල හමු වෙලා තියෙනවා. ඒ වගේම තවත් නොයේක් විස්තර ඔබට අහන්න ලැබිලා ඇති අතීතේ. නමුත් බලන්න පින්වත්නි, ඒ අයගේ ජීවිත එක්කෙනෙක් ඉස්සෙල්ලා මැරෙනවා. තව කෙනෙක් ඊට පස්සේ මැරෙනවා. ජීවත් වෙලා ඉන්න කෙනා මැරිච්ච කෙනාට පින් දෙනවා. ඊට පස්සේ ජීවත් වෙලා ඉන්න කෙනාත් මැරිලා යනවා. ඊළඟ ජීවිතය ආයි ලැබෙනකොට මිනිස් ජීවිතයකට හරි තිරිසන් ලෝකයකට හරි ගියොත් ඒ සෙනෙහස උපදින්නේ වෙන කෙනෙක් කෙරෙහි, වෙන සතෙක් කෙරෙහි. සමහර වෙලාවට දෙවෙනි වතාවේ දෙවෙනි ජීවිතයේ සෙනෙහස උපදින්නේ කලින් ජීවිතේ තමන් වෛර කරපු කෙනා කෙරෙහි. සෙනෙහස ඉපදිලා විවාහ වුණාට පස්සේ තමයි ඔන්න හතුරුකම මතුවෙන්නේ. ඊට පස්සේ ගලව ගන්න බෑ.
සමහර වෙලාවට පෙර ජීවිතේ දරුවෙක් මේ ජීවිතේ ස්වාමියා. සමහර වෙලාවට පෙර ජීවිතේ අම්මා මේ ජීවිතේ බිරිඳ. අන්න ඒ වගේ සංසාරික අපි ගමන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකේ මේ සසර කොච්චර දිගද කියන්නේ. මේ සංසාරේ මව වශයෙන් හිටපු නැති අය හොයන්න බෑ කියනවා. පියා වශයෙන් අපිට හිටපු නැති අය හොයන්න බෑ කියනවා. ස්වාමියා වශයෙන් හිටපු නැති අය හොයන්න බෑ කියනවා. බිරිඳ වශයෙන් හිටපු නැති අය හොයන්න බෑ කියනවා. දරුවෝ වශයෙන් හිටපු නැති අය හොයන්න බෑ කියනවා. ඒ තරම් මේ සංසාරي දිගයි මුණ ගැහිලක් තියෙනවා. අමතකයි. අමතක නිසා නැවත අලුත් අයෙක් ඉන්නවා. මෙන්න මේ විදිහට සසර පුරාවටම ඇදිලා යන දෙයක් මේ සෙනෙහස නිසා හටගන්න දුක. ඒ හටගන්න සෙනෙහස පිරිසිදු නැහැ. හැම තැනම බොහෝ දෙනාට විවිධ අය කෙරෙහි භවයෙන් භවයේ හටගන්න දෙයක්. ඒක තමයි කෙලෙස් වල ස්වභාවය. එතකොට මේ කෙලෙස් නිසා යමක් හටගන්නවා නම් ඒ හටගන්න දේ ඊටාම නීච දෙයක්. පවිත්‍ර වෙන්න නම් එහෙනම් එකම ස්වාමියා එකම බිරිඳ වෙන්න ඕනේ. නමුත් ඒක බොහෝම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. එතකොට මෙන්න මේ ස්වභාවය පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා. ආදීනවං ස්නේහජම් පෙක්කමානෝ ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ. සෙනෙහසේ පවතින මේ දුක හඳුනාගෙන තනි අඟක් සහිත, ඒ කියන්නේ කඟ වේනිකුගේ තනි අඟ වගේ හුදකලා ජීවිතයටපත් වුණා. ඒ පසේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ ජීවිතයටපත් උනේ සෙනෙහසේ තියෙන දුක හඳුනාගෙන. මේක තිරිසන් ලෝකෙත් තියෙනවා මේ සෙනෙහස කියන එක. ප්‍රේතයන් අතරත් තියෙනවා. ප්‍රේත ලෝකේ විවාහ තියෙනවා. උත්සව නැති වුණාට. ඊළඟට යක්ෂයෝ යක්ෂණියෝ විවාහ වෙනවා. දෙවිවරු දිව්‍යාංගනාව අතර විවාහ ජීවිත තියෙනවා. මිනිස් ලෝකේ තියෙනවා. මේ හැම දෙයක් එක්කම කලවම් වෙලා තියෙන දුකක් තියෙනවා. අන්නේ දුක තමයි පසේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ. එතකොට මේ ස්වභාවයත් එක්ක කෙනෙක් පින් කරගන්නත් පුළුවන්. අපි ගත්තොත් විවාහ වෙලා ඉන්න දෙන්නේ තමන්ගේ පතිවත පතිවෘත්තාව ආරක්ෂා කරගෙන තමන්ට පිනක් රැස් වෙනවා. පින් කරගන්න පුළුවන්. නමුත් තමන්ගේ සිත දැඩි ලෙස බන්ධනයට යමු වුණොත්, තණ්හාවට ආසාවට යමු වුණොත් වෙනස් වීම කියන එක දකින්නේ ඇස් දෙක කැමති නැහැ. ඒ හඬ නැසෙන දවසට ඒ කන් දෙක කැමති නැහැ. ඒ පුද්ගලයාට කන්න උයලා දෙන ඒ බත් පිඟාන හිස් වෙන දවසට ඒ බිරිඳ කැමති නැහැ. නමුත් ඒක ඒකාන්තයෙන් සිද්ධ වෙන දවසක් නම් ඒක කලින් අවබෝධ කරගෙන සිටිය යුතුයි. දැන් ඔය ජපානයේ වෙච්ච එක සිද්ධියක් අපිට විදේශ ස්වාමින්වහන්සේ නමකගෙන් දැනගන්න ලැබුණා. ජපානයේ පුවත්පත්වල පවා මේක ගිහිල්ලා තියෙනවා. එක්තරා පුද්ගලයෙක් මේ ජනේලයක් වගේ එකක් සකස් කරලා ඒ ජනේලේ තිබිලා තියෙන්නේ මේ රබර් වලින් සීල් වෙන මේ බාහිර මේ ස්වරූපයක් තිබිලා තියෙනවා. ඉතින් මේ ජනේලේ වහපු එක දවසක මැරෙන්නේ නැති වෙන්න හූනෙක්ව හිර වෙලා. ඉතින් මෙයා මේක වහලා මාස 3කට වගේ පස්සේ තමයි මේ නැවත ජනේලේ අරින්න වෙලා තියෙන්නේ. එතකොට මෙයා දැක්ක මේ හිර වෙලා ඉන්න හූනා. හැබැයි පන පිටින් ඉඳලා තියෙනවා. දැන් මේ පුද්ගලයාට හරි පුදුමයි කොහොමද මේ හූනා පන පිටින් හිටියේ. මෙයා මොකද කළේ? කැමරාවක් හයි කළා. කැමරාව හයි කරලා දවස් ගාණක් ගියාට පස්සේ මේ පුද්ගලයා කැමරාව දිහා බලද්දී පරිගණකයට දාලා ඇදගෙන යනවා දැන් මේ වීඩියෝ එක. වෙනසක් වෙන තැන. එක වෙලාවක ඉතින්ට එනවා තව හූනෙක්. ඇවිල්ලා බත්තටයක් වගේ දෙයක් පුංචි දෙයක් අර හූනගේ කටට දීලා යනවා. අර හූනව පෝෂණය කරනවා. බලපුවාම මේ අහුවෙලා තියෙන්නේ පිරිමි හූනෙක්, අනිත් හූන ගැහැණු හූන.
නේද? එතකොට බලන්න මේ සතුන්ගේ අතරේ තියෙන දෙයක් ඒක. නමුත් මේ පෝෂණය පිනක්. ඒ පෝෂණය යහපත් දෙයක්. නමුත් බන්ධනයේ දැඩි ලෙස තිබීම දුක පිණිස පවතිනවා. දැන් බලන්න එතන පින් කරගන්න අවස්ථාවකුත් තිබුණා. ඒ වගේම දුක හට ගන්න අවස්ථාවකුත් තියෙනවා. දුක හටගන්නේ නැති වෙනවා කියන දෙයට මූණ දෙන්න බැරි වීමෙන්. දැන් බලන්න නකුල පිතා ලෙඩ වුණාට පස්සේ නකුල මාතා කියනවා මාව අතහැරලා මැරෙන්න. මං ගැන හිතන්න එපා. හිතන්න එපා මං තනි වෙයි, මට ජීවත් වෙන්න බැරි වෙයි, මට බුදුරජාන් වහන්සේ ළඟින් බණ අහන්න තනියම යන්න බැරි වෙයි. මුකුත් හිතන්න එපා, මට පුළුවන් රිදි මහන්න පුළුවන්, මට තනියම බණ අහන්න යන්න පුළුවන්, මට භාවනා කරන්න පුළුවන්. මං ගැන හිතන්න එපා. මේ ජීවිතේ මේ ලෝකේ ඔක්කොම අතහැරලායි මැරෙන්න සූදානම් වෙන්න ඕනේ කියලා මේ බිරිඳ කියනවා තාත්තට, මේ ස්වාමියාට. එතකොට බලන්න සෙනෙහස තියෙනවා. නමුත් අතහරින සූදානම්. අතහරින වෙන මොකුත් නිසා නෙමෙයි. අනිත්‍ය ස්වභාවය, නැසෙන වෙනසෙන ස්වභාවය. මේ පුද්ගලයාත් මැරෙනවස් කියන ස්වභාවයේ ධර්මයෙන් අවබෝධ කිරීමෙන් අතහරින්න තියෙන්නේ. අන්න ඒ ජීවිතේ තමයි සුන්දර වෙන්නේ. ඒ ජීවිතේ තමයි උපාසක උපාසිකා ජීවිතයක් බවට පත් වෙන්නේ. ඉතින් මෙන්න මේ ගාථාවෙන් අපි අද ශ්‍රවණය කළේ අන්න ඒ සෙනෙහස පිළිබඳ බුදුරජාණන් වහන්සේ සහ පසේ බුදුවරුන්ගෙන් ලැබුණු පාඩමක්. ඒ නිසා අපේ ජීවිතෙත් අපි මේ අධිකතර බන්ධනයන් වලට හසු වෙන්නේ නැතුව අවබෝධයෙන් යුක්තව මේ ධර්මය අවබෝධ කරගන්නට, මේ ධර්මයේ තුල අපේ ජීවිතේ දියුණු කරගන්නටත්, ඒ වගේම තමන්ගේ ඥාතීන්ගේ මරණය දැක ප්‍රිය විප්‍රයෝගය නම් වූ දුක හටගන්නේ නැති තත්ත්වයට සිත ශක්තිමත් කර ගැනීමටත්, ඒ වගේම සෙනෙහස උපදින ආකාර හඳුනගෙන ප්‍රවේශම් වීමටත් මේ ගාථාව අපිට උපකාරී පිණිස පවතිනවා. ඉතින් මේ උතුම් වූ ගාථා රත්නය වගේ තවත් ගාථා රත්නයන් 40ක් විතර වගේ මේ කග්ගවිසාන සූත්‍රයේ සඳහන්. ඒ නිසා සියලු දෙනාට ඒ උතුම් දේශනාව කියවලා තවත් දහම් කරුණු දැන කියා ගන්නට අවස්ථාව තියෙනවා. අද දවසේ මේ නවම් පුන් පොහෝ දවසේ මේ ශ්‍රවණය කළා වූ මේ උතුම් වූ දේශනාව අප සියලු දෙනාට උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.